සියලු දෙනාම නැවත වතාවක් සාදුකාරය පවත්වනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං රාජස්සේ සුමන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හායොබ්බනා ජරාන්තා විනාසා මහද්දනා හා සංභෝගා වියෝගන්තා මතන්තා සජීවකාති අතිගෞරවනීය හැමෝම කිරිමැටියාවාදී ප්‍රාස්ථානයන්හි මහාධිපති ගරු කටයුතු අපේ කිරිමැටියාවා කමරණන්සේගේ අවසරයි මේ අවස්ථාව සංවිධානය කරන්නට යෙදුණු සතර පෙරේ දායක කලාකාරයන්ගේ පුතණුවන් සංවිධායක මණ්ඩලයේ ප්‍රමුඛ දරුවෝ සතර පෙරේ දායක කාර්යකාරී තුන්තුන් පවත ප්‍රදේශයේ නියෝජනය කරමින් සපුරන සදහබර බුදුන් හිතකාමී සත්පුරුෂ ප්‍රේතයන් භාග්‍යවත් ලෝගුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ විලක් ශ්‍රවණය කරන්නට සූදානම් වන වෙලාව ඔබතරම දවහන ඒ බණහන ජීවිත මේවනට යම් ප්‍රමාණයකට වෙනස් කරගත්තත් ඔසේම වෙනස් නොවන සමාජයේ බොහෝ කෙනෙක් බණ කවන්නට වාඩි වෙච්ච සත්පුරුෂයෙක් වෙයි ඒ ධර්මානුශාසනාව නිමවෙත්ම තෙර අධිෂ්ඨානයක් හිතේ තියෙනවා. ඒ අධිෂ්ඨානය වෙන මොකක්ද නෙමෙයි අද මේ ධර්මානුශාසනාවේ සඳහන් වන අහවල් කරුණ අහවල් ප්‍රතිපත්තිය මගේ දිවුනේ මම ආරක්ෂා කරනවා කියලා දැක්මක් තියෙනවා. එන්නතෝ වෙනතුන් අපේ හැමතැනම විහාරස්ථානයක් ගානේ ධර්ම දේශනා සඳහා සහභාගී වුණාට අනුකම් දුන්නාට වැඩ ජීවිතයටම ඇති එක අනුශාසනාවක් ප්‍රගුණ කළොත් මේ තරම් හොඳයි ප්‍රතිපත්තිගරුක සත්පුරුෂයෙකුට ධර්මානුකූලව ජීවිතය හදගස්ව ගන්නට ලෝතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සදහම්මාවතේ ඔබට ගමන් කරන්නට පැහැදිලි හිතක් හදාගන්න එක අනුශාසනාවකුත් ඇති. ඊට පස්සේ ඔබ ඒ පිහිටගත් අරමුණෙහි පිහිටා ඉන් ඉදිරියට ජීවිතය ධර්මානුකූලව ගෙන යන්න උනන්සි ගන්න. එනිසා මේ වෙලාවේ මම බලාපොරොත්තු වෙන්නේ මේ ඇවිල්ලා
හැස් වෙලා බණහන් එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාම වෙනස් කරන්න ඕනේ කියන අදහසෙන් මම බලාපොරොත්තු ඔබ වෙනස් කරන එක. මම අමුද්‍රෝණ වෙනස් කරන්නේ නැහැ. අපිට වෙනස් වෙන්න ඕනේ නැහැ. මේ ඉන්න විදිහ හොඳයි. කියලා හිතෙන්නේ නැති. ඉන්න විදිහ හොඳ නැහැ. මම හැලඹවට ආපු පළවෙනි දවසේ එන්නට මම හැලඹවේ ඉන්න මිනිස්සු ගැන දන්නේ. එනිසා මට තේරෙනවා ඔබ වෙනස් කළ යුතුයි, ඔබ වෙනස් විය යුතුයි කියලා. මම හිතන්නේ සාධාරණ හේතුවක් නිසා. මේ ගමනේ ඉතා කුඩා ලබරුව ගැටවර වයසේ අය, තරුණ අය, මැදියම් වයසේ විවාහක ඇත්තෝ, තරුණ විවාහක අය, මහලු අය, ඒ වගේම රජයේ සේවකයෝ සහ පෞද්ගලික ආයතනයන්හි සේවය කරන සේවකයෝ ඉන්නවා. ගොවියෝ ඉන්නවා. ගිහි පැවිදි දෙපාර්ශ්වයෙන් ඉන්නවා. ඔබ ඔබේ භූමිකාව දිහා බලන්න. ළමයෙක් හැටියට දරුවෙකුගේ භූමිකාව, තරුණයෙක් හැටියට තරුණයෙකුගේ භූමිකාව, මවක් හැටියට පියෙක් හැටියට මව්පිය භූමිකාව, අඹුවක් හැටියට සැමියෙක් හැටියට අඹුසැමි භූමිකාව, වයෝවෘද්ධ තලත්තෑනි බියගෙවන ඔබේ තලත්තෑනි ජීවිතයේ වයෝවෘද්ධ ජීවිතය, ආච්චි කෙනෙක් සීයා කෙනෙක් හැටියට ඔබ ගෙවන භූමිකාව, රාජ්‍ය සේවකයෙක් හැටියට ඔබේ වෘත්තීය ජීවිතයේ ගෙවි යන ආකාරය මේවා හොඳට හිතලා බලන්න. එතකොට ඔබට දැනේ ඔබ හරියටම හරිද? මම දන්නවා මෙතන එක හොඳ අම්මා කෙනෙක්වත් නැහැ කියලා. එයි හඳුන්නේ කිව්වේ. අපි හොඳ අම්මලා කියලා ඔයාලට හිතෙනවා. මම දන්නවා හොඳ අම්මලා නැහැ කියලා. අද ඒකට මම හේතු කියනවා. හොඳ තාත්තලා නැහැ. මම ඒකට හේතු කියනවා. හොඳ බිරිඳක් සැමියෙක් නැහැ. ඒකට හේතු මම කියනවා. එතකොට බලන්න ගලපලා ඔබ හරිද වැරදිද? මං හරිද ඔබ හරිද කියලා ඔබට තීරණය කරගත්ත හැකි. මං හිතනවා මට වරදින්නේ නැහැ කියලා. එහෙනම් වැරදෙන්න මම කියන්නේ. පින්තුනි අපි ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නේ ටිකක් මැලි එකතු වෙන්නේ. අද නම් හැලඹවට ගොඩක් ඇවිත් ඉන්නේ. ඒ වුණාට බොහෝ දෙනෙක් මැලි. මෙතන 125ක් ඉන්නේ පිරිමි, 175ක් ඉන්නේ කාන්තාවෝ. අතන 25යි ඉන්නේ. හැබැයි කෝටියක් පිරිමි ඉන්නවා ලංකාවේ, කෝටියක් ගෑනු ඉන්නවා. එකට එකක් ඉන්නවා. බණට ඉන්නේ 3ට එකක්. ඒකනේ පුදුමයි. මට දැනෙනවා එතකොට මේ ඇවිල්ලා ඉන්න කාන්තාවන්ගේ ස්වාමි පුරුෂෝ මැරිලා කියලා. නැත්නම් උන්දලා දෙන්නෙත් උන්දලා මැරිලා. ඒ හින්දා මෙවුන්දා විතරක් ආවා. එහෙම නැත්නම් මෙවුන්දා බණ ටිකක් අහලා එනකන් උන්දට උයන්න කිව්වා. වළම් පිඟන් හොදලා උයලා අපේ රෙදිපිලි ටික හොදලා තියාපන් මම බණ අහලා එනකන් මං ඇවිල්ලා උඹට කියන්නම් කියලා කොහොමදත් ගෑනු ඉස්සරහනේ ඉන්නේ. එහෙනම් උන්දලා මරණාධාර සමිතියට ගියත් කාන්තාව තමයි ඉන්නේ. ඉස්කෝලේ ගුරු දෙගුරු රැස්වීමට ගියත් කාන්තාව තමයි ඉන්නේ. දායක සභාවට ගියත් කාන්තාව තමයි ඉන්නේ. බණ අහන්නවත් එහෙමම තමයි. සීල භාවනා වැඩසටහනෙත් එහෙමයි. ඒ නිසා ඒක දුක් වෙන්න කාරණාවක් නෙමෙයි. ඇයි? පිළිමි බොහෝ කටයුතු වල යෙදෙනවා.
gedara harti keවෙන්නේ ඒ හින්දා ස්වාමීන් වහන්සේ හේනේ කුඹුර වත්තේ පිටියේ ව්‍යාපාරික ලෝකේ මං හිර වෙලා ඉන්න හින්දා මට එන්න ටිකක් අමාරු කියලා හිතෙන පිරිමිත් ඇති. කොහොම වුණත් ඉතින් පිරිමි වැරදි කරන්නේ අඩුවෙන් කාන්තාවන්ට වඩා. ඒ නිසා පිරිමි ටිකක් අඩුවෙන් බණ ඇහුවත් කමක් නැහැ කියලා මට හිතෙනවා. පින්තුනි බණ අහන එක කවුරු ඇහුවත් හරි ලාභයි. ඔබට හිතන්නේ බණක් අහන්න යොදන කාලය අපත යනවා පාඩුවක් වැඩක් නැහැ කියලා. මම අද මේ පැවිදි ජීවිතයේ ඉන්නේ මගේ තරුණ වයසේදී බණ අහපු හින්දා. ළමා කාලේදී මම බණ අහපු හින්දා තමයි මම අද පැවිද්දෙක් විදියට ඉන්නේ. මම මහණ වෙනකොට මට වයස අවුරුදු 23යි. දැන් අවුරුදු 23ක් පැවිදි ජීවිතය ඇවිත් තියෙනවා. 46යි. මම දැන් මැදියම් වයසේ ඉන්නේ. තලත් තැන්වියටපත් වෙලා. තරුණ වයස ගෙවිගෙන ගියා. කොටසක් ගිහි කාලයටත් කොටසක් පැවිදි ජීවිතයට. ඒ කාල දෙකේදීම මම සමාජයේ දිහා බලාගෙන ඉඳලා බොහෝ දේ ඉගෙන ගත්තා. ගිහි ජීවිතයේ ඇතුලේ අවුරුදු 23ක් ආපු ගමන් මට දැනුණා මහා කරදර කම්කටොළු රාශියක් ගිහි ගේක තියෙනවා. ඒකෙන් අත මිදලා සතුටින් නිදහස්ව ඉන්න තියෙන හොඳම තැන පැවිද්ද. පින්දහම් කරගන්න හොඳම තැන පැවිද්ද. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සීල සමාධි ප්‍රඥා ආදී කොට නිර්වාණගාමී මිනිහෙකු වෙන්න ලේසි කරුණු එකතු කරන්න තියෙන හොඳම තැන පැවිද්ද. දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ධර්මයන් වඩන්න හොඳම තැන පැවිද්ද. ඒ නිසා මම තෝරාගත්ත පැවිද්ද ඇතුලේ මම දැක්කා බණ අහන එක හරි ලාභයි. බණ වුවම ලැබෙන ලාභ පහක්. මොනවාද ඒ ලාභ? බණ වුවම ලැබෙන ලාභ මොනවාද? සිල් ගන්න හැම ඇවිල්ලා මේ දවස්වල පොයට දැන් බර පොයනේ මේ දවස්වල තියෙන්නේ. දාන්සල් දෙන සීල ව්‍යාපාර තියෙන මහ බර තියෙන පොය ටික තියෙන්නේ. දැන් දෙකක් ඉවරයි. තව එකක් තියෙනවා කණ්ඩ. දෙකක් කෑවනේ. මම බලන්නේ ඉතින් කෑවයි පොය දෙකම. පන්සල් වල ටිකයි හිටියේ මහපාරේ ගොඩක් හිටියේ. උදේටත් දන්සලෙන් කෑවේ, දවල්ටත් දන්සලෙන් කෑවේ, රාත්‍රියටත් දන්සලෙන් කෑවේ. බල්ලන්ටත් අරන් ගියා බාස්කට් වල. ඒ තරම් පෙරේත නින්දිත කාලෙට ඉන්නේ අප්පා. බෞද්ධෝනේ. මම කියන්නේ බෞද්ධයෝ ගාව. මේ පෙරේත ගති එකතු වෙලා තියෙන බෞද්ධයෝ ගාව. හැබැයි මේවා තිබ්බේ නැත්තේමත් බෞද්ධයෝ ගාව. මිත්‍යා දෘෂ්ටිකයෝ නෙමෙයිනේ බෞද්ධයෝ. බෞද්ධයෝ සත් කල්පනාවක නිරත වුණු සත්පුරුෂ ජාතිය. ඒ සත්පුරුෂකම් ටික වැළලීලා ගිහින් අනවශ්‍ය අසත්පුරුෂ ධර්මතා එකතු වෙලා හුලඟටද නෑ විදෝරටත් නෑ. ඒවා අපේ තියෙන පෙරේතකම් හින්දාම අපි ජීවිතේට අරන් තියෙන. එනිසා දෙන්නතුනේ බොහොම ලාභ දැනෙන්නේ ප්‍රතිපත්ති ගරුකව බණ අහලා ඒක විඳිනකොට. බණ වුණාම ලැබෙන ලාභ පහක් එකක් නෙවෙයි. ඉන්දුවපුරුව හම්බෙන්නේ ඉන්දු විතරයි. මිරිස් සිටුවොත් මිරිස් විතරයි. වීවපුරුවාම වී විතරයි. අද මේ මම වපුරන ධර්මයෙන් සංවිධායක මණ්ඩලය සංවිධානය කරලා සකසුරුහන් කළ මේ ධම්සභා මණ්ඩපය නැමැති කෙතෙහි ලාභ පහක් අස්වනු පහක් හම්බෙනවා. මොනවාද ඒ ලාභ පහ?
අස්සතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති දිට්ඨින් උජුං කරෝති චිත්ත මස්ස පසීදති අස්සතං සුනාති නොසූ જાතිය හඬ හම්බෙනවා මම අද කියනවා හැලඹවර සහ ප්‍රදේශවාසී ඔබ ජීවිතේට අහපු නැති බොහෝ දේ නමුදලා නාකි මුනාකි තව පොඩ්ඩයි තියෙන්නේ මැරෙන්න ඉස්සෙල්ලා අලුත් යම ඉගෙනගෙන මැරුණ හැටි වැඩිපුරම බණ ඇහුව දෙන්නෙක් ඉන්නවා මෙතන නාවක්කුලමින් ඇවිල්ලා අප්පච්චිත් ඉන්නවා ඒ අයටත් මං කියනවා අලුත් જાතිය අද ඉගෙන ගන්න බාගෙට දන්නා තැන් හදාගන්න එකත් ලාභයක් නොදන්නා තැන් ඉගෙන ගන්න එකත් ලාභයක් සුතං පරියෝදපේති කියලා කියන්නේ බාගෙට දන්නේවා පූර්ණ කරලා ඉගෙන ගැනීම ඒකත් ලාභයි අපි ඔක්කොම දන්නේ බාගෙට හරියට දන්නවද දැන් සංවිධායක මණ්ඩලයේ සංවිධානය කළා මාව එක්කන් එන්න වාහනයක් ඇරියා වාහනේ තියෙන ස්වභාවය දැනගෙන හිටියේ ඒගොල්ලෝ බාගෙට මාගට යනකොට ඒක කැඩුනා 7ට එන්න හිටු මං එනකොට 8යි මගදී මං කොල්ලන්ට කිව්වා පුතේ දැන් මේ කැඩිච්ච වාහනේ අපි යන අතර වාරේ තව වාහනයකට එන්න කියන්න කියලා ඒ ගමනේ මේ මල්ලිලා කතා කරලා කිව්වා කියනකොටම රියදුරු මල්ලි කිව්වා ආඳුන්නේ උන් එනකොට නම් අපිට ගියහැකි. ඒ තරම් ඒ ළමයාට දැක්මක් තිබුණා එන මිනිස්සු ගැන. මම ඉතින් නිහඬව අහගෙන හිටියා. කිව්වත් වාගේ තලාවට එනකන් මුණ ගැහුන්නේ නැහැ. තලාවට ඇවිල්ලත් කොල්ලා දැන් එන වාහනේට අත දාලා හෝන් එකක් ගහලා ලයිට් එකෙනුත් කිව්වා අපි ඉන්නවා කියලා. ඒ මිනිස්සු ගියා අපහු කරගෙන. මට දුක හිතුණා. ගංජා හරි ගුලියක් හරි කාලා හිටියාදෝ කියලා. ඉස්සරහා ලයිට් එකට පේනවා හාඳුරු කෙනෙකුත් ඉන්නවා. එනවා කිව්වා වෑන් එකේ කැඩිලත් කියලා කිව්වා. ඒ කරක්ට වෙන්න ඇති මේ යන්නේ කියලා චුට්ටක් අවධානයෙන් ඵලෙන් යන ගමන ගැන අවධානය නැහැ බාගෙට දාන්නේ. ඔය වගේ පුතා ඔක්කොම බාගෙට. එකක්වත් පූර්ණ වෙලා නැහැ. දැන් ඔයාලා කසාද බැඳලා නේ. කසාද දන්නවද හරියට? මම තව බැඳලා නැහැ. මම බඳින්නේ නැහැ. ඇයි? දන්නේ ස්වාමීන් වහන්සේ. මං දන්නවා හොඳට. ඇයි මම බඳින්නේ නැත්තේ කියලා. මං කසාදය පිළිබඳ හොඳට දන්නවා ඔබට වඩා. ඒ හින්දා මං බඳින්නේ. කසාදය කියලා කියන්නේ පුදුම කරුණයක්. රජි බලපන්නක බොරුද කියලා. පුදුම කරුණයක් කසාදය. හිතලා බලන්නකො ඔයාලා තනිකඩ කාලේ තිබ්බු ප්‍රීතිය නිදහස සතුට සැනසීම නෑදෑ හිත මිතුරු සබදතා ඔක්කොම ඉවරයි කසාදෙන් ඉඳලා. අම්මත් අතෑරියා තාත්තත් අතෑරියා සහෝදර සහෝදරියව අතෑරියා. අර මල්ල විතර නෙල්ලාගෙන ඉන්නේ. ඒ කුණු මල්ල තමයි එල්ලාගෙන ඉන්නේ. ඒකේ තමයි ඔක්කොම. ආත්මයක් නෑ. මට වැඩි දුකක් තියෙන වෙන දෙයක් නෙමෙයි. මේ අතරකඩදී හම්බෙච්ච ගෑණි හින්දා අම්මව විසිකරුවානේ. කසාද දන්නවා නම් එහෙම විසිකයිද? එක කසාදයක ප්‍රතිඵලයක් නේද මං? ඒ කසාදේ ප්‍රතිඵලය මං. එතකොට මාව මෙතෙන්ට එනකන් නිර්මාණය කරපු දෙන්නට පයින් ගහලා විසිකලා අතරකඩදී අපි එහෙම එකක් අමුණා ගන්න එක හරිද? මේකේ තියෙන කැත දුර්වල ගතිය. මම මේකයි කිව්වේ ඔබට කසාද තේරෙන්නේ නැහැ කියලා.
ගෘහීය ජීවිතේ කසාදයක උත්තරීතරම තැනැත්තා අඹුවද සැමියාද? දැන් අඹුව කියලා කියන්නත් බෑ, ගෙදර ගියොත් කොන්ද කඩනවා. සැමියා කියලා කියන්නත් බෑ, මට අවාසී කියලා හිතෙනවා. ස්වාමි පුරුෂයන්ටත් ඕකමයි තියෙන ගැටලුව. ගෙදර මං ප්‍රධානියා, මං මුතුන් කියලා කියන්නේ මිනිහා කැමතිත් නැහැ. ඇයි? ගෙදර යන්න දෙපේ බලන්න. දීගෙත වෙනද? එහෙනම් බයයි. මං දන්නවා එක්කෙනෙකුට ඍජු උත්තරයක් දෙන්න බෑ කියලා. ඒ වුණාට මං දකිනවා විවාහයක උත්තරීතර තැනැත්තා තාත්තා ගෘහාධිපති නෑ ස්වාමීන් වහන්සේ. දෙන්නම කියලා ඔබට හිතෙනවා ඇති. බුදුහාමුදුරුවෝ අනුදැනව දාලා බීජ න්යාමය කියලා එකක්. බීජයේ ස්වභාවයට අනුව තමයි එහි ඵලය ලැබෙන්නේ. ඔබ ළඟ ඉන්න සියලු දරුවෝ ඔබ මවක් වී නම් ඒ මවකට හිමි දරුවෙක්ද, දෙන්නෙක්ද, තුන් දෙනෙක්ද, හතර දෙනෙක්ද, පස් දෙනෙක්ද, ඔය ඔක්කොම අප්පච්චිගේ බීජයේ ප්‍රතිඵලයක්. එතකොට ඔබ මව් පදවිය ලැබුවේ ගෙදර බුදුන් කියන තැනට ආවේ අර අප්පච්චි හින්දා. ඒ හින්දා අපේ සිංහල බොදුනු පුරවැසියෝ ගෙදර ස්වාමියාට දන ගහලා වඳිනවා. බිරිඳ වඳිනවා නේද ස්වාමියාට? ඉන්න වඳලා මතකද? ඔය කොච්චර බණ ඇහුවත් නෙවුන්දලා. භාවනා අසපු ගානේ දුවනවා, පන්සල් ගානේ දුවනවා. බණ කියන තැන් වලට යනවා. පිච්ච මල් පූජාව, අරලිය මල් පූජාව, දාස්පෙතිය මල් පූජාව, නෙළුම් මල් පූජාව. නෙවුන්දලාට පිස්සු ආගේ අප්පා. හිස් ලූලු අත පෙන්නන එකට දුවනවා. දුවලා ඉවර වෙලා ගෙදර ඇවිල්ලා බලනකොට අර හිටපු යකාමයි. ඒ හිටපු යස්සනීමයි. වෙනස් වෙලා නැහැ. පින්වන්ත වෙලා නැහැ. මම මේ දවස්වල අලුත් පොතක් බලනවා. භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රය. ඒ නාට්‍ය ශාස්ත්‍රය කියන පොතේ ඉතිහාසය ගැන කියන්න ගිහිල්ලා ලංකා නාට්‍ය කලාවේ ඉතිහාසය ලියනකොට ඔය නාට්‍ය වල මුල් කාලේ තිබ්බ කෝලම් කියලා જાතියක්. ඒකේ තියෙන ලෝවැඩ සංග්‍රහයේ කවියක් ලියලා උදාහරණයකට. ඒ කවිය තමයි ඔයාලගේ ගෙදර තියෙන්නේ. කාලා රස සුභෝජන කරතින් ගාලා සුවඳති සඳුන් මනිරම් ලාලා අබරණ රිසිලස සරසුන් පාලා ගියවැනි බහුරු කෝලම්. අපි ඉස්සරහ කෝලමක් තමයි තියෙන්නේ. නිකන් රංගපාලා ගියා. ඒ කෝලමම තමයි සදාකාලික. ඒක නිර්මාණයක් වෙලා එන්නේ නව. මිනිසෙකු වීමට, උපාසකයෙකු උපාසිකාවක වීමට නව නිර්මාණයක් වෙන්නේ. බලාගෙන ඉන්නකොට පේනවා ඔබ අප රංගපාන මේ සමාජ තලයේ බොදුණු බවක් විතරක් පෙන්වනවා, රංගනයක් විතරක්. සැබෑ බෞද්ධකම එලි දකින්න. සැබෑ බෞද්ධකම එලි දකින්න නම් හොඳම තැන කොහෙද? හොඳම තැන? ගෙදර. හොඳම තැන ගෙදර. හේතුව තමයි අම්මා කියලා කියන්නේ ගෙදර බුදුන්. තාත්තා කියලා කියන්නේ
අම්මාට බුදු පදවිය ලබන්නට විවරණ දුන් බුදුන්. ඒ බුදුවරු දෙන්නා ඉන්න තැන පන්සල. පවුල පන්සල. ඒ දෙදෙනා නිර්මාණය කරන පැටව බෝසත් පැටව. එහෙම වුණොත් තමයි බෞද්ධකම හරියට මතුවෙන්නේ. එහෙම නැතුව අප්පච්චිලා අම්මලා මේ සහෝදරයත්ෝ පන්සල් වලට ඇවිල්ලා මොන තාලේ සොඳුරු පින්කම් කරන්න හැදුවත් වැඩක් නැහැ. අතන වැඩක් නැත්නම් පාරේ තොටේ කොච්චර දන් දුන්නත් වැඩක් නැහැ. අම්මා අප්පච්චි බඩගින්නේ නම් ගමේකම අපේකම ළඟ නැත්නම් ගිලානෝපස්ථානයක් නැත්නම් අහිංසකයෙකු දිහා බලන කරුණා ඇසක් නැත්නම් අපි කොච්චර දන් දුන්නත් ඇති පළක් තියෙයිද? පළක් නැහැ. අපි කුඩා කාලේ මෙච්චර දන් දුන්නේ නැහැ. පාරවල් වල මෙච්චර දන් දුන්නේ නැහැ. හැබැයි මෙච්චර මිනිමරු ස්ත්‍රී දූෂණ කැරලි කෝලාහල හොරකම් මරකම් අපරාධ මේ සමාජයේ තිබෙත් නැහැ. හරිහිලා කීකරු දරුවෝ ඕනෑපාකම් බෙදා හදාගත්ත වැඩිහිටි කුල ප්‍රවේණිගත නෑදෑයෝ අපිට හිටියා. වෙන් කරගත්ත තාප්ප තිබ්බේ නෑ. වැට කඩළු තිබ්බේ නෑ ගමේ. අවුරුද්දට එක කෙලවරකින් පටන් ගත්තාම ගමේ අනිත් කෙරවලට යනකම් කාගෙන බීගෙන සෙල්ලම් කරගෙන යන්න පුළුවන් නිදහසක් ගමේ තිබුණා. එකම මිදුල මුළු ගමටම. දැන් කුහක කම්වලින් පිරිච්චි ආත්මාර්ථකාමී ඔබ වැට කඩළු බැඳගෙන සීමා බන්ධන දාගෙන හුදකලාව එකිනෙකා යන්න හදනවා. දිව්‍ය ලෝකේ ස්වර්ගයට නිර්වාණයට සැපතට හැබැයි හම්බෙන්නේ යන්න ඔබ හදන ගමන. ඔබේ හිත හොඳ නැති හින්දා මම ඒකයි කිව්වේ භාගයට දන්නේ අපි කියලා. ඒ භාගයට දන්නා තැන් පූර්ණ කරලා ඉගෙන ගන්න ඔබට අද මං කරුණු ටිකක් හරි කියනවා. තුන්වෙනි ලාභේ කං විතරති සැක දුරු වෙන. කා ගැනද? බුදුහාමුදුරුවෝ ගැන, ධර්මයේ ගැන, මහා සංඝරත්නය ගැන, මෙලෝ පිළිබඳ, පරලෝ පිළිබඳ, කුසල් පිළිබඳ, අකුසල් පිළිබඳ. ඒ වගේම නෝනට මහත්යා ගැන තියෙන සැක, මහත්යාට නෝනා ගැන තියෙන සැක, දෙමව්පියන්ට දූ දරුවෝ ගැන තියෙන සැක, දූ දරුවන්ට දෙමව්පියෝ ගැන තියෙන සැක, නැන්දම්මාට ලේලි ගැන තියෙන සැක, ලේලිට නැන්දම්මා ගැන තියෙන සැක. මේ සමාජයේ අපි ජීවත් වෙනකොට යම් කණ්ඩායමක් යම් පුද්ගලයෙක් ගැන අපිට ඇති වෙන සැක නිසැක කොට විශ්වසනීයත්වයෙන් යුතු බැඳීමක් හදාගන්න නම් හොඳ ආත්ම පෞරුෂයක් ඕනේ, දැනුමක් ඕනේ, ආකල්ප ඕනේ, කුසලතාව ඕනේ. ඒ සියල්ල ලබන්න පුළුවන් අවස්ථාවක් තමයි බණහන. හතරවෙනි ලාභයේ දිට්ඨි මුජුං කරෝති, ඍජු දැක්මක් ලැබෙනවා. අපිට දැක්ම ලැබෙන්නේ මොන ඉන්ද්‍රියෙන්ද? මේ ලෝකෙ පේන්නේ මොන ඉන්ද්‍රියටද? ඇසට, කනට, නහයට ගඳ සුවඳ දැනෙන. නහයට පේන්නේ හැලඹ වැවේ එක ගෑණියෙකුටවත් එක මිනිහෙකුටවත් නහයට පේන්නේ නැද්ද? පේන්නේ නැත්නම් වැඩක් නැහැ. නහයට හොඳට පේන්න ඕන. මට පේනවා නහයට. මගේ නහය ඒ තරම් තීව්‍රයි. හොඳ දෘෂ්ටියක් තියෙන මිනිහෙකුට ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට කියන පංචේන්ද්‍රයන්ටම පේන්න ඕන. එතකොට තමයි ඍජු දැක්මක් ලැබෙන්නේ. කොහොමද හඳුන්වන්නේ? නහයෙන් බලන්නේ. නහයෙන් බලන්නේද?
දැන් අර එහා පැත්තේ මේ පැත්තේ කැම්ප් එක නේද? කැම්ප් එකේ කොල්ලෝ මේ වෙලාවේ කරවල බදිනවා කියලා හිතන්නකො. මේ වෙනකොට නම් අප්පලා බදලා කාලා ඉවරයි. නිකන් අපි හිතමුකෝ බදිනවා කියලා. කරවල බැදුමේ සුවඳ මෙහාට එනවා. මම ඔයාලගෙන් අහනවා මොකක්ද ඒ සුවඳ කියලා. ඔයාලා ඔක්කොම කියනවා ස්වාමීන් වහන්සේ කරවල බැදුම. අර කැම්ප් එකේ කුස්සිය බැදුම ඇස් දෙකෙන්ද දැක්කේ? හොඳ බුද්ධියක් තියෙන කෙනෙක් මෙතන හිටියොත් කියනවා ස්වාමීන් වහන්සේ ඒ කරවල බැදුමක් බදින්නේ බොම්බිලියෝ වර්ගෙක් කියනවා. නහයේ තරම් තීව්‍ර දැක්මකට ඇවිල්ලා තියෙනවා පරිසර අවබෝධය. බැදෙන සුවඳින් සතාවක් කිව්ව හැකි. ඒ තරම් දැක්මක් තියෙනවා. හැබැයි ඔයාලා හිතාගෙන හිටියට ඇහැට රූප පේන්නේ කියලා. ඇහැ කොච්චර බොරු කෙරුවද? ඔයාලට. ඔයාලා කොච්චර රවට්ටලා තියෙනවද ඔයාලගේ ඇහැ? රූප පෙන්නලා. දැන් ඔයාලා කසාද බැඳලා ඉන්නේ ඇහැට පෙන්නපු ගෑණිනේ. ඒ පෙන්නපු එකීම දින්නේ. ඈ? කවදා හරි දැකලා මට හොඳයි කියලා හිතලා බැඳගත්තනේ ගෑණියක්ව. දැන් අවුරුද්දක් දෙකක් තුනක් හතරක් පහක් 10 15 මෙහාට එනකොට දැන් මොකද වෙලා තියෙන්නේ? මගේ ඇස් දෙකට හෙන ගහපන් කියන්නේ හිතලා ඇති. මගේ ඇස් දෙක කන වෙලා තිබ්බේ මං එදා දැක්කේ නෑනේ මේ කියලා හිතෙනවා ඇති. ඒ වගේම බවලත් අයටත් හිතෙනවා ඇති. මගේ ඇස් දෙකටත් ඒ වගේම දෙයියෝ සාප වෙලා කන වෙලා තිබුණේ මේකාව පෙවුන්නේ මට එදා. එදා ගත්තේ බෝසත් මිනිහෙක්නේ. ගෙනල්ලා ටික දවසක් යනකොට පේන්නේ අතක් මහත් ගංජා සුරුට්ටුවක් බොනවා. අරක්කු බීලා කෙලින් ඉන්න බැරි පාසාණ්ඩියේ ගෙදරට එනවා පේන්නේ. එතකොටනේ පෙම්වතා එයි බීලා. පෙම්වතා බීලා එන්නේ ගඟ ගාවට ඇවිල්ලා පුදුම ලාලිත ගමනක් උගේ තියෙන. එහෙම පෙන්නලා එක එක මායම් දැන්දට පස්සේ තමයි දැක්කේ ඇත්ත මිනිහා. ඇත්ත ගෑණි. බැඳලා ටික කාලයක් යනකොට තමයි තවත් පේන්නේ ඇත්ත ගෑණි සහ ඇත්ත මිනිහා. පින්තුනි ජීවිතේ හැම එකකම අඩුපාඩු තියෙනවා. ඒවා මකා ගන්න ඕනේ. ඇතැම් කඩින් වලදී විවාහය කියන බැඳුමේදී තනිකඩ කාලේ තිබිච්ච පාපතර බොහෝ වංචනික ගති අතෑරලා ඍජු පෞරුෂයක් ඇති මිනිස්සු හැටියට එක මාවතක යන්න බැඳගත් අත් දෙක අතහරින්නේ නැතුව එක අරමුණක පිහිටන්න ඕන. එතකොට තමයි අපේ යුග ජීවිතේ ලස්සන වෙන්නේ. ගුණීය ජීවිතේ ලස්සන වෙන්නේ. එහෙම නැත්නම් ඒක අපායක් වගේ. ඉඳ ඍජුව දකින්න ඕන පංචේන්ද්‍රයන්ගේ. ඔයාලා අහලා ඇති පෙර හඳ පායලා තියෙන පුරහඳ ඇති ඔය දවසක ඥාන ළමයෙකු පුරුමි ළමයෙකු ගංගාවක් අයිනට ගියා. ගංගාවේ ඊරේ වාඩි වුණා. වාඩි වෙලා කතා කර කර හිටියා. ඉර බැහැගෙන ගියා හඳ අහරෙන් පෑවුවා. ඒ හඳ පායලා උඩට ඇවිල්ලා බලද්දි මෙවුන් දෙන්න තවත් ගංගාවේ උරේ නැගිටින්න අදහසක් නැහැ. හඳට දුක හිතුණා. බඳලක් නැති මෙවුන් දෙන්න ගංගාවේ ඉන්නවා දැකලා හඳ ඇඬුවලු. හඳ අඬපු කඳුළු ගස් වල වටුණා. ගංග පැත්තෙන් හීතල හුළඟක් ඇවිල්ලා අර ගස් වල තිබ්බ කඳුළුත් අරගෙන ඇවිත් තවත් සීතල වෙලා
අර අයිනේ ඉඳගෙන හිටපු උන් දෙන්නගේ ඇඟේ හැප්පුණාලු. උන් දෙන්නට හීතලාවලු. උන් දෙන්නට හීතල දැනිලා කොල්ල වාව ගත්තලු දැනිච්ච සීතල. කෙල්ලට සීතල වාව ගන්න බැරුව හිස පිටිපස්සට නමලා ගසා දැම්මලු. කොණ්ඩේ කැඩිලා පල්ලෙහාට වැටුණා. කඩා වැටිච්ච කොණ්ඩේ පා වෙලා ගිහිල්ලා කොල්ලගේ හක්කේ ගෑවුණාලු. ඒ වෙලාවේ කොල්ලා වාව ගත්තත් හිත වාව ගන්න බැරි වුණාලු. ඒත් හිතලා දැඩිව හිතලා හිත වාවගෙන මෙහෙම හැරිලා නංගි රාගලා තියෙන ගෙදර යන්න කොන්න බඳ ගන්න කියලා කොල්ලා නැගිට්ටා. දෙන්නම අයියයි නංගි වාගේ පෙම්වතයි පෙම්වතියයි ගෙදර ගිහිල්ලා පෙම්වතිය අරලා කොල්ලා ගියාලු යන්න. ඔය කතාව කොහෙද තියෙන්නේ? මම දැකපු එකක් නෑ කිව්වේ. තියෙන තන රජී දන්නවා මම දන්නවා. ඔක තියෙන්නේ අමරදේවසාර කියන සින්දුවක. අපේ ළමයි දැන් ඇහුවට ඒ අහන එක ඇතුලේ තියෙන රූප දකින්නේ. කතාවක් කිව්වට ගීතයක් ඇහුවට ඒකෙන් කියන්න හදන සිද්ධාන්තය දැක්කේ නැත්තම් ඒ පාඩම ඉගෙනගෙන වැඩක් නැහැ. ඔය ඉස්කෝලේ යන ළමයි මෝඩ වෙච්චර රූප නොදකින්න නිසා විභාගේ පාස් වෙලා විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා එළියට එනවා වහු පැටවුවා. තේරුමක් නැහැ. අවබෝධයක් නැහැ. ඔයාලා දකින්න ඇතිනේ පහුගිය දවස්වල අනුරාධපුරයේ මහා ඉස්පිරිතාලේ දොස්තර කෙනෙක් උපාධියක් අරගෙන ඇවිල්ලා වෛද්‍යවරයා හැටියට ඉස්පිරිතාලේ වැඩ කරන ගමන් කාර්ය මණ්ඩලයේ කාන්තාව පාවිච්චි කරපු කක්කුස්සිය වල කැමරා හයි කරලා කාන්තාවන්ගේ රහස්‍ය ස්ථාන රූගත කරගෙන ඒක අහවහු පැටියෙක් නෙවෙයිද? දොස්තර හැටියට හිටියාට ඒ තරම් බොළඳ වැඩ කරන මෝඩ උගත්තු ඉන්නවා. පින්වතුනි නිසා අධ්‍යාපනය ලබන්න සත්පුරුෂ ගමනක් යන්න හොඳට අවබෝධයෙන් යුක්තව මේ ඉන්ද්‍රියයන් මෙහෙවන්න. ඒ ඉන්ද්‍රිය ගෝචර වෙන ආකාරයට අනුව තමයි අපේ ජීවිතේ ලස්සන වෙන්නේ. අමරදේව සර් කියනවා සින්දුවක්
අර රූප පෙළම තිබ්බේ ඔය සින්දුව ඇතුලේ. ඔයගේ ළමයිට නම් ඉගෙන ගන්න ගොඩක් જાති. කියඹුව, කොපුල් තල මේවා වෙන වචන විභාගෙ. ඔය ළමයි දන්නේ ඒවා හොයන්නේ බලන්න විඳින්න මේ දවස්වල සාහිත්‍ය තරඟ සාහිත්‍ය තරඟෙට නිර්මාණයක් ලියන්න කිව්වට ලියන්න වචන හෙව්වෙන්නේ අර ඉස්කෝලේ උගන්වන විෂය රාමුවට කොටු වෙලා විභාගෙ පාස් කරගන්න ඔක්කො වෙනවා. බාහිර ලෝකය ගැන, ජීවිතය ගැන, අපිට නොපෙනෙන ලෝකය ගැන, ආගම ධර්ම ගැන, ජාතිකත්වයේ සංස්කෘතිය මේවා පිළිබඳ දැනුමක් නැති ළමයෙකුට ජීවිතේකුත් නැහැ. ඒක තමයි පින්නතුනි අපිට අද මේ වෙලා තියෙන්නේ. නියුගතයි සම්මත අතීත මිනිස්සු හරි බුද්ධිමත් බලන්නකෝ ඒකට ගොඩනගාපු ශ්‍රී ලංකාව මොනතරම් ලස්සන 84000ක් විහෙර විහාර කරවල ලංකාවට දායාද කළා. ලෞතර අමාමෑණී බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා වාගේ ජයශ්‍රී මහා බෝහාමුදුරු, දලදා වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේ, පටි ධාතුන් වහන්සේ මේ ආදී කොට ලෞතර බුදු පියාණන් වහන්සේගේ සර්වස්ව ධාතුන් වහන්සේලා මේ ශ්‍රී ලංකා දීපේමයි වැඩ ඉන්නේ. එහෙම බුදුහාමුදුරුවෝ අපේ රටේ ගෙනත් වැඩ පිළිවෙන්නේ අතීතයේ මුතුන් මිත්තු ඒ අයට දැක්මක් තිබ්බා. 3600ක් එක්ම වලා වැව් බඳවලා කෙත්වතු සරුසාර කෙරුවා. හින්දු සංස්කෘතිය පාලක කරගෙන වැවයි රාගයයි ගමයි පන්සලයි කියන ඉතින් සංස්කෘතිය තේමාව යටතේ ලංකාව හැදුවා. කෝටි 7ක් විතර සෙනඟ ජනගහනය ලංකාවේ එවකට ඉඳලා තියෙනවා. අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ අධ්‍යයනය කළාම අපිට පේනවා. දැන් කෝටි 2යි. කෝටි 2කට කණ්ඩ දෙන්නත් බැරුව, කෝටි 2කට ජීවත් වෙන්න බැරුව හන්දෙන් ඉන්න ළමයි දුකක් කියලා තියෙනවා. හන්දෙන් ඉන්න අයත් දුකක් කියලා. හන්දෙච්චි උන්නේ අතීතයේ පුතා අපේ රටේ කෝටි 7කට කණ්ඩක් දීලා පිටරටට සහල් දීලා මෙච්චර අහස සුඳින විහෙර විහාර රත්නමාලී චෛත්‍ය රාජානන් වහන්සේ වාගේ විහෙර විහාර ඉදි කරවල මේ සම්බුද්ධ ශාසනය ස්ථාපිත කොට ප්‍රාණී වූ ජීවයක් මේකේ තිබෙනවා. ඉහෙන් යැවිදින ජීවියක් මේකේ තිබෙනවා. පුණ්‍යවන්ත ජීවියක් තිබෙනවා. එක පවුලක දරුවෝ 10යි 12යි 14යි 15යි එහෙම දරුවෝ හදලා මරන්නේ නැතුව ශාසනයට කොටසක් පූජා කළා. රට රකින්න කොටසක් පූජා කළා. බත සපයන්න කොටසක් පූජා කළා. ඒ තරම් උත්තරීතර මෛත්‍රිය මෞකමක් හිතේ තිබ්බා. ඒ හින්දා හොඳ අම්මා කෙනෙක් හොඳ තාත්තා කෙනෙක් ගේ ඇතුලේ හිටියා. ඒ ගේ පන්සලක් වගේ තිබ්බා. අද මම ඒකයි කිව්වේ හොඳ අම්මලක් නැහැ හොඳ තාත්තලක් නැහැ කියලා. අකාරුණික සමාජ ක්‍රමයක්. මගේ අම්මයි මගේ තාත්තයි දෙන්නාට මාත් එක්ක 10යි දරුවෝ. මට බාල 5ක් ඉන්නවා. මට වැඩි මල් 4ක් ඉන්නවා. මගේ අයියන්ගේ මල්ලි යුද හමුදාවේ මම හාමුදුරු කෙනෙක්, ගුරුවරයෙක් සහ දේශකයෙක්, නංගි ලිපිකාරිනිය, මල්ලි ව්‍යාපාරිකයෙක්, ගොවියෝ 5. අපි යාචක පවුල. දුප්පත් යාචක පවුල. ඒ කාලේ කන්ද නැතුව අනේක දුක් විඳා. මං හිතනවා කෑම කාපු වේල් ගානට වඩා නොකාපු වේල් ගාන වැඩි ගණන් හැදුවා. හැබැයි ඒ පැලේ අපිව 10 දෙනාම මේ ලෝකයට වටිනා මිනිස්සු කළා. පංචායුධ කලේ එල්ලුනේ නැතුවාට, සපත්තු අපේ කපින් සිම්බේ නැතුවාට, ලස්සන බුදුතුරුමු මත යාමට නොහැකි වුණාට, කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි නැතුවාට අපි ජීවිතේ දිනුවා. මගේ අම්මයි අප්පච්චි නිවන් දකින්නේ ඒ පිනටමයි. උන්දලාට සිල් ඕනේ.
උන්දලා දැන් බඩ ගන්න ඕනේ පන්සල් ගන්න. මේ උන්දලා බඩ ගෑවා. මේ උන්දලා මරලා හම්බෙන්න හිටපු දැන් බඩ ගන්නවා නිවන් දකින්න. හම්බේ නිවන්. හතර මහා අපායේ උපදිනවා මිස පණුවන් ගහන්නේ. මව්කමට උරුම වෙලා කුස පිළිසිඳගෙන ඒකව මැරුවොත් ගෑනු කමටම පණුවන් ගහනවා සසර ගමන. මේ මං කියන කතාව තියෙන්නේ සූත්‍ර පිටකේ. හොඳට බලන්න. පන්සලේ ඇති. කිරිමැටියා පන්සලේ අනිවාර්යෙන් ඇති. නායක හඳුරුව හොඳට දන්නවා. මටත් ගුරුවරයෙක් හැටියට බොහෝ දේ නායක හඳුරුවන්ගෙන් මං ඉගෙනගෙන තියෙනවා. එනිසා උන්වහන්සේ ගාව තියෙන හොඳ ධර්ම පුස්තක උන්වහන්සේලාගෙන් ඉගෙන ගත්තා. මම මේ කියන කතාන්දර බලන්න. ඒවා අධ්‍යයනය කරන්න. ඔබ මේ මිනි මඩලේ ජීවත් වුණාට මිනිහෙක් හැටියට ඔබ ඊළඟ භවයේ ඔබ දැක්කා නම් මේ යන ගමන යන්නේ සංසාර ගමනේ කරපු මහා පාපයකට තමයි ඔබ අද ඉන්න තැන ඉන්නේ. නෑ ආමුදුනේ පිනටනේ අපි ඉපදුනේ මිනිස් ලෝකයේ කියලා ඔබ කියයි. පිනට තමයි ඉපදුනේ සත්වයෝ අතර මිනිහෙක් කියලා. ඒත් ඔබ විඳින ඔය දුක විඳින්නට උරුම වුණේ සසරේ කරපු අකුසල කර්ම. සසර කරපු අකුසල කර්ම. විශේෂයෙන් ගැහණියෙක් වෙලා ඉපදුනේ පිරිමියෙක් වෙන්න තරම්වත් පින් නැති හින්දා. ඒ සංසාර ගමනේදී ඔබ මිනිස්සුන්ට හිරිහැර කරලා නිඳා කරලා සත්‍යයට පීඩා කරලා වද වේදනා දීලා ඒ වගේම අශෝභන කාර්ය සල්ලාල කම්වල යෙදිච්ච හින්දා තමයි ගැහණු භවයක උපදින්න හේතු වෙන්නේ. බලන්නකෝ ඔබට ජේසුස් වහන්සේට ඇන ගහුවා. ඔබට මොන තරම් බබෙක් හම්බෙන්න ඉන්නකොට විදිනවද? කිල්ලෙක් ගහම මින්නට විදින්නේ නේද? මින්නට විදින්නේ අලුන්දට තමයි විදින්නේ. කටු වලින් අයින්. සංසාරයේ මිනිස්සුන්ට ඇනපුවා ඔය ගෙවන්නේ. මිනිහා කඩේකට බයිසිකලයට වෙලා ඉන්නවා. අරුන්දා යතපය හිල් කරලා එවනකම්. ඌට කිසි වේදනාවක් නැහැ. නව මාසයක දවස් ගාණක් යනකම් ඔය දරු ගැබේ බර තනියෙන් උස්සාගෙන ඉන්න ඕනේ. අර ඌට කිසි ගාණක් නැහැ. ඌ අපූර්වත ඉන්නවා. බබා හම්බෙන දවසේ කූරතර මහා වේදනාවක් මං හිතනවා අම්මා කෙනෙක් ජීවිතේ විඳිනවා නම් වේදනාවක් ඒ තමයි අසහායම වේදනාව. ඒක මෙතකයි කියලා කියන්නට බැරි තරම් අමාරු වේදනාවක්. ඒ වේදනාව විඳින්නේ ඔබ හිතනවාද කරපු පිනකට කියලා? නෑ. සංසාර ගමනේදී කරපු පද්ද බල අකුසල කර්මයක විපාක. එහෙනම් අපිට පේනවා අපි පුණ්‍යවන්තයි කියලා. නෑ. එහෙම ලැබිච්ච ඥානකමේ ඉඳගෙනත් හැලඹවලේ කොහොමද මන් දන්නේ ලංකාවේ ඥානින්ට තියෙන කුලප්පු පුදුම සල්ලාල කාන්තාව ගොඩක් ඉන්නේ ලංකාවේ. සල්ලාල පිරිමින්ට වඩා කාන්තාවෝ නොබිනා ගමන් යනවා. දරු පවුල් ගොඩක් කැඩිලා තියෙන කාන්තාවගේ වරද. මිනිහෙක් ගත්තා නම් මිනිහට කියන්න ඕන අපෝ ජීවත් කරවන්න කියලා. ඒ වුණා මොනවටද අනුන්ගේ කුලියට යන්නේ. ඒ වුණා නේ රටපයින් කරදේවල් අල්ලන් එහා. ළමයි දෙච්චර ආදරේ නම් විසිකලා යනවා. අර මිනිහා ගාව. කාත් කවුරුවත් නැතුව මව්කම හරියට තිබ්බා නම් කිසි කෙනෙක් දාලා යන්නේ. බලන්නකෝ එළදෙනක් පැටව දැම්මහම ගොනා ගැන බලන්නෙත් නෑ, රැළේ ඉන්න අනික් කෙවුන් ගැන බලන්නෙත් නෑ. තමන්ගේ පැටියා බල්ලෙකුට කපුටෙකුටවත් එන්න දෙන්නේ නැතුව රකින්නේ ඇයමයි. ඒ මන මුසන්තිති මනුස්සා මනසේ මුසන්තින්දා විසිකමගේ කරිගාව උන්දා ගියා. ගිහලා කොල්ලෝ මාසෙ බටලු මාසෙ හුඟ කාලා කොල්ලට කිරිත් නෑ එකකොත් තමයි. අරුන්ද බටලු මාස කවුරා කියන්නේ මට වෙන වචනයක් නෑ සිංහල භාෂාව.
ඒ තරම් පාපතර ගති තියෙන ඇත්තෝ අපි ගාව ඉන්නවා. ඒ හින්දා පින්නතුනි ඍජුව දකින්න ලෝකෙ හරියට දකින්න. අපි දකින්නේ නිවැරදිව. අස්කන්නාසාදිය තිබ්බාට ඒවා නිකන් හිස් බොල් අන්ධ වෙච්ච උදාහරණයක් කියන්න බෑ. චූටි වෙලාවක් තියෙනවා. උදාහරණයක් කිව්වොත් අපි සතර පෙර නිමිති දන්නවනේ. මොනවාද? මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදි. ලෙඩ දැකලා නැද්ද? මලකඳ දැකලා තියෙනවා. සමිතියක් හදාගෙන බලන්නේ මලකඳන්ම නෙයිද? මරණාධාර සමිතිය කියලා එකක් හැදුවේ මලකඳන් බලන්න මොනින්ද? නැත්නම් ජීවත් වෙච්ච උන්ට කණ්ඩ දෙන්නේ. අනිත් එක පැවිද්ද. ඒවත් ඕන තරම් දැකලා තියෙනවනේ. මං හිතන්නේ මේ හැලඹ පන්සලට පැවිද්ද එනවා යනවා. එහෙම රෝගයක් නේද? මොකක් හරි එකක් තියෙනවා මේ. එක්කෝ හැලඹ ගෑන හාඳුරුවන්ට ඉන්න දෙන්නේ. එක්කෝ හාඳුරුවන්ට ඉන්න බෑ. මේ දෙන්නාගෙන් කාට හරි කුලප්පුවක් හැදෙනවා. මාස දෙකක් දානෙ ගේනවා. සමහර විට තුන්වෙනි මාසේ පාත්‍ර තරයි යනවා. සමහර අය ඒක දෙකක් නෑ මන් දන්නවා. භික්ෂුත්වයේ වටිනාකම දන්න එක භික්ෂුවක් හරි මේ ලෝකේ ඉන්නවා නම් ගහක් යට කොළ කාලා මරුණත් චීවරය අතාරින්නේ මොන තරම් ලෝකේ උතුම් යයි වස්තුව වළඳ තිබුණත් නින්දනයන් තිබ්බා කියලා කිව්වත් භික්ෂුත්වයේ අගය දන්නවා නම් ගහක් යට කොළ කාලා හරි භික්ෂුත්වයේ රකින්න. ඔබ දාන දුන්නත් නැතත් ඒ තරම් උත්තරීතර එකක්. ඒක මේ උත්තු දෙකේ කුණු රූපයක් දැකලා අතහරිනවා නම් ඒ විතර හරකෙක් මේ ලෝකයේ නැහැ. එන්දා පින්නතුනි එන අයත් පන්සලට හොඳ හිතින් එන්න. ඉන්න අයත් පන්සලේ පිළිවෙතට අපේ නායක හාමුදුරන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබන සාමණේර ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් තරුණ ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් මම හිතනවා ආශ්‍රය නිස්රය කරමින් ලොකු ගුරු හාමුදුරුවරුන්ගෙන් ලබන අවවාද අනුශාසනා මතම හැදුනොත් ඉතා හොඳයි. මේවා පන්සල් රැකෙන්න ඕනේ. දිනු වෙන්න ඕනේ. බාණ්ඩක මෙච්චර ජන ගඟක් ඉදිරි පන්සල එහෙම වෙනකොට දුක හිතෙන්නේ නැද්ද? මං දායක සභාවක් නැතුව මගේ පන්සල හදලා තියෙනවා. එක දායකයෙක්වත් මට දානේ ගේන්නේ නැති. මං දානේ හදාගෙන වළඳ ගන්න. ඒ වුණාට මං පන්සල ලස්සනට හදලා තියෙනවා. ලංකාවේ පැන්ටන් වල ඉන්න මේ රජී මල්ලිලත් මට දාන්නේ දෙනවා. නිතර. එහෙනම් ලංකාවේ හැමතැනම ඉන්න හින්දා මට නිශ්චිත එහෙම දායක සභාවක් නැහැ. ගැටලුවක් නැහැ. හැබැයි රටටම මගෙන් වෙන්න ඕනේ යම් මෙහෙවරක්. දායක සභාවකට නොකලාට එකතැන ඉඳගෙන මම මුළු ලංකාවෙම දෙමළ සිංහල මුස්ලිම් කියන ජන කොටස් තුනටම මගේ සේවාව ලබා දෙනවා. එහෙනම් ඒක බොහොම පින්නතුනි පැවිද්ද කියන එක ලෝකෙ වටේ යන්න පුළුවන් උත්තරීතර සුන්දර ජීවිතයක්. ඒවා කවදාකවත් හානි කරන්න හිතන්නවත් එපා. ඒවා විනාශ කරන්න හිතන්න එපා. උදව් කරන්න. ජීවත් කරවන්න. ඒක තමයි වටින්නේ. ඒක දකින්න. මම ඒකයි කිව්වේ දැකලා නැහැ අපි. සතර පෙර නිමිති ඔබ දැක්කා කියලාට මම දන්නවා මෙතන ඉන්න එක ගැහණියෙක්වත් මිනිහෙක්වත් සතර පෙර නිමිති වලින් එකක්වත් දැකලා නැහැ. මොනවාද මම දැක්කා අහවල් එක කියලා කවුරු හරි මොනවද කියන්නේ. මේ අහන්නකෝ නාකි අම්මා කෙනෙක්ගෙන් ඇඟේ නාකි කොහොමද දැන් තියෙන්නේ? ඔවුන් දැන් අහන්නකෝ මහලු කියන්නේ ඇයි කියලා.
ඇත්තටම මේ මහලු කියන්නේ අපිට ඔබ නාකි වෙලා ඉන්න ඔබ මහලු වෙලා ඉන්න මේ ලෝකයේ අය ඔබට කියනවා මහල්ලා කියලා මහල්ලිය කියලා ඔබට ඇයි මහලු කියන්නේ දැන් නේද මේක එක කියනවා මාළු කණ්ඩ හිතනවා කියනකොට මට කියලා හිතේ මහල්ල කියලා කිව්වොත් එහෙම කවුරු හරි පාරෙන් හම්බෙලා මරාගෙන මැරෙයි ඔක්කොම සිල් අමතක වෙනවා වුන්දලාට එහෙම කිව්වොත් මහල්ල කිව්වොත් සතුටු වෙන්න ඕනේ ඇයි ඒක මගේ ජීවිතේ හොඳට දැකලා මම එහෙමමයි කියලා උන්දට සතුටු වෙන්න පුළුවන් වෙන්න මහල්ලා කියලා කියනකොට සතුටු වෙන්න පුළුවන් වෙන්න මෛත්‍රිය උපදවාගෙන ඒක තමයි ඇත්ත ජීවිතය ඒ වුණාට අපිට කේන්තිය මහලු කියලා කියන්නේ මා හැලුම් දැන් නාකිය ඔක්කොම හිතන්නකෝ Tamange මොනවද හැලුන්නේ කියලා උන්දලාගේ මොනවද හැලිලා තියෙන්නේ කියලා බලන්න මට බැලුමට පේනවා හැලිච්ච උන්දලා දත් හැලිලා කෙස් හැලිලා කෙස් වල වර්ණය හැලිලා ඇඟේ තිබිච්ච පැහැය පිරිපුන් බව හැලිලා ශක්තිය හැලිලා රූප ස්වභාවය හැලිලා නිරෝගී භාවය හැලිලා ආයු කාලේ හැලිලා ඔක්කොම හැලිච්ච හින්දා මහලු කියලා කියනවා ඒ හැලිච්ච මහලු කාලෙට කියනවා නාකි කියන්නේ මොනවද සමහර ඒවා පුළුවන් මං දන්නේ නැතුව නාකියන් ගෑති අර සුපසන් මහලුනි මාසේ අවුරුදු 72ක් අප්පච්චි කෙනෙක් 64ක අම්මා කෙනෙක් එක පැනලා ගියා බලම් ඔක්කොම බෑ ඔක්කොම දැන් හොඳයි මොකක් හරි පුළුවන්කමක් තිබිලා තියෙනවා රාජාංගනේ වයෝවෘද්ධ අම්මා කෙනෙක් කවුරු 40 ගානක කොල්ලෙක් එක්ක යාළු වෙලා ප්‍රේම සම්බන්ධය ටික කාලයක් තිබුණා කොල්ලට බේරෙන්න බැරි හින්දා කොල්ලා එවුන්දව අරගෙන පැනලා ගිහිල්ලා මරලා දැම්මා මතක නැද්ද ගිය අවුරුද්ද ඉස්සෙල්ලා අවුරුද්ද එව්ව හොයන්නේ මේ ආදරයයි කියනවනේ හැන්දෑවට ටීවී එකේ ජෝදාරබ්බා මොකද්ද දිනවන්නේ නෙවුන්දලාගේ බතරොස්සුනත් මාළුවරොස්සුනත් ඊයේ නැතත් ඒක බලාගෙන ඉන්නවා කට අරගෙන දීගේ අරුණක් තමයි ගෑණි මිනිහයි දුවලයි පුතාලයි ආච්චිලයි සීයලයි භාවනාවක වාගේ ඉගෙන ගත්ත දේ මොකක්ද ඒක ජෝදාරබ්බා මොකක්ද ඉගෙන ගත්තේ කාගේ පෞල් ජීවිතේට හදාගත්තා මේ ආදරයයි එකේ අර හොඳ ඥාන චරිතයක් තියෙනවා මට කලාතුරකින් ඉන්න හම්බුනොත් එක රැයක් හරි මම ඔක බලනවා ඔක්කොම ටීවී එකේ තියෙන ඔක්කොම ටික බලලා මම ඒකෙන් හිතා ගන්නවා මේ මුළු නාට්‍යයම දුවන්නේ මේ චරිතේ මේ කතාව කියලා මට මේක කෑල්ලක් බලුවා නම් ඇති මම ඒක ඔක්කොම හිතනවා ඔයාලා මුළු නාට්‍යම බලලා කිසි දෙයක් ඉගෙන ගන්න නැහැ නාට්‍ය වුණා අපිත් වුණා නිකම්ම නාගුණා විතර ඇස් දෙක හසුවර තන්නතුනි මොකක් බැලුවත් ඒකෙන් ගන්න තියෙන දෙයක් තියෙනවා ඕනෑ නරකාදියක් ඇතුලේ ගන්න දෙයක් තියෙනවා අපි ඒක ගන්න ඕනේ ඒක තමයි රුධි දැක්ම මේ පහුගිය කාලේ මම පොල් වත්තක් නැද්දෙන් එනවා පන්සලේ ඉඳලා එන්න ගෑනු 4-5 දෙනෙක් පොල් වත්තේ කතා කර ඉන්නවා මං ඇවිල්ලා චුට්ටක් දුර එනකොට වත්ත මැද්දෙන් බැල්ලියක් පෙරලෙනවා කානුවට මම බලාගෙන හිටියා බැල්ලිට ඉන්න බැරුව පද්ද බල අමාරුවකින් දඟලන්නේ බැල්ලිය අහන්න මෙහෙට දඟලමින් දුවනවා පෙරලෙනවා මම බැලුවහම ඇගේ ලිංග ඉන්ද්‍රිය පුණු වෙලා බැල්ලි කනුව ගහනවා
බල්ලිට ඉන්න බැරුව තමයි මේ එහෙට මෙහෙට දුව පෙරලෙන්නේ. මම අර ගෑනු අයට කතා කරුවා. නේද? ඔයාලා දැක්කද මේ බැල්ලි කියලා එවුවා. ගෑනු අය කිව්වා අයියෝ මේ ස්වාමීන් වහන්සේ පෙන්නන්නේ වුණා කියලා කිව්වා. ඇයි හොඳ නැද්ද මම පෙන්නන්නේ? මේක යකෝ ත්‍රිපිටකයේ තියෙන බණ. මේක හොඳට බලපල්ලා කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මම කිව්වා ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර පිටකේ ඉසිදාසී තරණියගේ කතාව තේරී ගාතාව. සංසාර ගමනේදී ඉසිදාසී තරණිය කරපු අකුසල කර්මයක් විස්තර කරනවා. රාජකුමාරයෙක් වෙලා ඉපදිලා එක භවයක තාත්තගේ සල්ලි බලයයි පාවිච්චි කරලා ඒ රටේ හිටපු අහිංසක කාන්තාවෝ දූෂණය කරලා සෙල්ලක්කාරකම් කරලා ලිංගික රෝගයක් හැදිලා මැරෙනවා. ඒ ලිංගික රෝගය හැදිලා මැරිලා ඉපදෙන්නේ බැල්ලියක් වෙලා. රාජකුමාරයා ඊළඟ භවයේදී බැල්ලියා. මොකද්ද කරපු අපරාධේ? කුපාඩිකම. සල්ලාලකම. බැල්ලි වෙලා ඉපදිලා බැල්ලි වැඩිවිය පැමිණිච්ච දවසේම විස බීජයක් ඇතුල් වෙලා ඒ භවයේදී අර ඉන්ද්‍රියයන් කුණු වෙනවා. ලිංග ඉන්ද්‍රිය කුණු වෙනවා. ගෙඩියක් ඇවිල්ලා පණු ගහනවා. ඊට පස්සේ බැල්ලි පාරක් ගාන දුවනවා. ගෙදරකට වඩින්න දෙන්නේ ගල් මුල් වලින් ගහලා පන්නනවා. අවසානයේ මහ පාරේ අගලකට වැටිලා මැරෙනවා. මං කිව්වා සල්ලාලකම් කරනකොට ඔක තේරෙන්නේ හැබැයි මේ බැල්ලි දිහා බැලුවා නම් ඉගෙන ගන්න ගොඩක් ಜಾති කියලා. අපි හිම දැක්කාට හිතන්නේ. විත්ති මුදුන්හරෝටි කියලා කියන්නේ මෙහෙම දර්ශන දකින්නකොට ඒවා මෙනෙහි කරලා හරියට දකින්න එක. කය වචනය කියන තුන්දොර වැරද්දකට යන්න නොදී අල්ලා තබාගෙන ශික්ෂාකාමී වුණොත් මේ කියන මහා වේදනාවන්ගෙන් අත මිදෙමු සැබෑ මිනිසෙකු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඍජු දැක්මක් ඇති කරගෙන චිත්ත මස්ස පසීදති සතුටින් සංසීමෙන් නිදහසේ ප්‍රීතිමත් සංසාර භව දුක නිසා ලබන සදාකාලික සතුට නැමැති අමා නිර්වාණ ලාභයම ලබත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරන ගමන් හැම දිනම නැවත සාදුකාරයක් පවත්වමින් බණ අහන්න ලෑස්ති වෙන්න. ඒකෙන් විශ්වාස තබන් කියන්නේ මම මේ බණ අහපුවාම ඔබට ලැබෙන වටිනාකම් ටික කිව්වා. දැන් තමයි බණ. මොකද්ද බණ කියන මාතෘකාව? මොකද්ද මම කියන මාතෘකාව? ඒකට වෙච්ච දෙයක්. हायुधना जरंता हारुनासा महद्दना हासंयोगा वियोगंता हामतंता सजीवका हायुधना जरंता හැම වස්තුවකම මටසිලිතු සිනිඳු සොඳුරු සුන්දර යෞවනත්වයන් ශක්තියින් ජරාව විසින් විනාශ කරනු ලැබේ. ජරාව කියන්නේ මොකද්ද ජරාව කියන්නේ? මොකද්ද ජරාව කියන්නේ? උපාසකම්මලා මොකද්ද ජරාව කිව්වේ?
හාමුදුරුවනේ අසුචි කියලා කියයිද? අසුචි ජරා වෙනවා. රංගිදී මුතුමැණික් ආදියක් ජරා වෙනවා. මට සිදුතු මේ මගේයි අල්ලාගෙන තියෙන රූපයක් ජරා වෙනවා. ජරාව කියලා කිව්වේ වෙනස් වීම. වෙනස් වීම කරන කොටගෙන තමයි අපි ජරාවයි කියලා කියන්නේ. දැන් බලන්නකො ඔයාලා දැන් ගිහින් නාලා කාලා ඊටාම හැඩහුරු කොමට මට සිලිතුවට සුවඳට නිදා ගන්නවා. උදේ නැගිටිනකොට ගෑණි මිනිහගේ මුණ දිහා බලන්නේ, මිනිහා ගෑණිගේ මුණ දිහා බලන්නේ, අම්මා තාත්තා දරුවන්ගේ මුණ දිහා බලන්නේ, දරුවෝ අම්මා තාත්තාගේ මුණ දිහා බලන්නේ. මුණ හංගාගෙන ගිහිල්ලා වතුර තියෙන තැනකින් කට හොදගෙන මූණ හොදගෙන හිස එහාට මෙහාට ටිකක් අතින් හරි හදාගෙන කාගේ හරි මූණ බලනකම් බලන්න. ඇයි තමන්ටම දැනෙනවා තමන් විකෘති වෙලා කියලා. හොටු කබ කඳුළු ගලලා කට කෙල ගලලා බත් හැලියවා නාවර බහ කොණ්ඩේ මෙහෙන් ගැස්තිලා දැක්කොත් උදේට බය වෙන තරම. ඒ හින්දා තමන්ම දන්නවා තමන් පිළිකුලටපත් වෙලා කියලා ගිහිල්ලා පිළිවෙල වෙලා ඇවිත් තමා කාට උනත් කතා කරන්නේ. අපිට ඒ තේරෙන්නේ නැහැ අපි මොහොතින් මොහොත ජරා වෙන බව. වෙනස් වෙන බව. විනාශ වෙන බව. දැන් නාකියාට කණ්ණාඩියේ බැලුවොත් හොඳට පුළුවන් තේරුම් ගන්න මගේ තිබිච්චි ළමා කාලේ, තරුණ කාලේ, මැදියම් කාලේ ඔක්කොම වියකිලා ගිහිල්ලා දැන් මං නාකි. මං දැන් ජරාවේ ඉන්නේ. ඉන්නේ උන්දලා හිතන්නේ කෙල්ල වාගේ තමයි. ඒ උන්දලා කෙල්ල වාගේ යන්න හදන්නේ ආයිත් අන්දලා. මැරෙන්නේ නැහැ නෑ මැරෙන්නේ. එන්නේ මරණයට යන ගමනේ පළවෙනි එක තමයි අපේ තියෙන සියලු ශක්තියන් විනාශ කොට කාලය විසින් වෙනස විසින් අපි ජරාවට ගෙනියනවා. හා විනාශා මහද්දන. ඒ කාලය ඇතුලේ වෙනස් වෙමින් මේ යන කාලය ඇතුලේ අපි හොයන සියලු ධනයන් අපිට හම්බෙනවා. රජුලගේ අප්පච්චිගෙන් අහුවොත් අප්පච්චිට තියෙන ලොකුම ධනය මොකක්ද කියලා. මොකක්ද ඔබට තියෙන ලොකුම ධනය? බුදුහාමුදුරුවෝ විතකදී දේශනා කොට වදාලා පුත්තා වත්තු මනුස්සානං කියලා. මේ ලෝකයේ තියෙන ලොකුම වස්තුව දෙමව්පියන්ට දරුවෝ. මේ දෙමව්පියන්ට තියෙන ලොකුම වස්තුව දරුවෝ සදහ දෙමව්පියන්ට. නිකන් අර ගෑවිච්ච මව්කමට නෙවෙයි. අර හට ගියපු ගෑනු මව්වරු නෙවෙයිනේ. ලොකුම වස්තුව නම් එවුන්ව විදිත් කළා සල්ලි හොයන්න යයි යහරේ. එහෙන්නේ මේ වස්තුවත් එක්ක මැරෙන්න හරි ජීවත් වෙනවනේ. ජීවත් වෙන්න බැරි රටකුත් නෙමෙයි මේක. ඕන තරම් වස්තුව තියෙන රටක් නේ. මහා වැලි කැලණි කළු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ ඉඳ පැන නැංගා බැවුම් තැනි තලා හෙල්ලතරින් රිංගා මේවා ගලයි මිනි කැට දිය යට අංගා. සමනල ගිරි පර්වතයේ මුදුනේ සිරිපා පහස ලැබමින් මහවැලි කැලණි කළු වලවේ යන ගංගාව සතර දිබ්බාගයට තඹපල්ලි වැල්ල තෙමාගෙන මුහුද සොයා යනවා. ඒ යන ගංගාවේ හරස් කොට පෙර රජවරු අමුණු වැව් බැඳවා මේ රට සම්පෝෂිත කරලා දීලා තියෙනවා.
ඒකෙන් කාලා බීලා හැදිලා වැඩිලා තැනිලා ඉන්න අතපය වෙනසවන්න බැරි කුසීතයෝ ගෑණිවත් විකුණාගෙන කනවා. දරුවෝ ටික විසිකලා ගෑනු සැප සොයාගෙන යනවා. එවැනි රටකට පින්නතුනි කොහෙද අනන්‍යතාවය? ඒ ජාතියට කොහෙද අනන්‍යතාවය? ඒ උතුම් දර්ශනයක් තියෙන බෞද්ධකමට කොහෙද අනන්‍යතාවය? ඒක ඉතුරු වෙන්නේ. එනිසා ඔබ ඇස්සරලා බැලුවොත් හොඳයි අපේ ජීවිතවල තියෙන අඩු. එන්න හොඳට හිතන්න බුදුහාඳුරු අනුදැන වදාලා හා විනාශා මහද්දන හැම සතයක් වස්තුවක්ම ඊතා කුඩා සියුම් දූවිල්ලේ සිට මහමේරු පර්වතයේ දක්වා ඔබ ඔබේ වස්තුයයි අල්ලාගෙන හිටියාට ඔය සියල්ලම ඔබට අහිමි. ඔබේ කියා අල්ලාගෙන ඉන්න ඔබේ ශරීරයත් ඔබට අහිමි. එක තැනක බුදුහාඳුරෝ දේශනා කොට වදාලා පුත්තා මත්ති ධනම් මත්ති ඉතිබාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝනත්ති කුතෝ පුත්තා කුතෝ ධන. මට දරුවෝ ඉන්නවා, වස්තුව තියෙනවා, හරක බාන ඉන්නවා, ඉඩම් කඩම් තියෙනවා, රන් රිදී මුතුමැණික් තියෙනවා, වැසිදස්සෝ ඉන්නවා. මම මහා බලවත් වූ මිනිහෙක් කියලා ඔබ හිතාගෙන ඉන්නවාලු. ඒත් බුදුහාඳුරෝ අනුදැන වදාලා ඔබට ඔබවත් අයිති නැතිකොට වෙන වස්තු කොයින්ද කියන්නේ? ඇත්තට ඔබට ඔබ අහිමි. මට මං අහිමි. මං දන්නවා. ඔබට ඔබ අහිමි. ඔබ අහිමි නැත්තම් වෙනස් වෙන්න නැතුව තියාගන්නද බලන්න. නාකි නොවි තියාගන්න බාන්න ඔය ජීවිතේ. කාට හරි පුළුවන්ද කියලා. අර එක දොස්තර ගෑණියෙකුට එහෙම ගොන් අදහසක් පහළ වෙලා ඒක නරුණා මේ ළඟදී. දොස්තර නෝනා කෙනෙක් ඕන්දා වෙනස් වෙන එක දැක්කා. මේ ඇස්යට යනවා, තෝල් කොටවල් වියලෙනවා, වැලි වැටෙනවා, හකුවල තිබිච්ච අර පින්වන්ත පෙනුම නැති වෙලා යනවා. උන්දා කන්නාඩිය බලනකොට දුක හිතුණා. දුක හිතිලා එයාගේ හිතවත් වෛද්‍යවරයෙක් ගාවට ගියා. දෙන්නම එක ඉස්කෝලේ එක උපාධිය වෙන්න ඇති. ගිහිල්ලා මෙවුන්ද ලෙඩේ කිව්වා. මහත්තයා මගේ මේ වෙනස්කම් තියෙනවා. මට දැන් ටික කාලෙක ඉඳලා තදින් දැනෙනවා. ලෙඩාව පරීක්ෂා කරලා බලලා ડોක්ටර් කිව්වලු ඕකට තියෙනවා බෙහෙත් කියලා. ඒකල බෙහෙතක් මෙවුන්දා කලවම් කරලා අරුන්දාගේ හක්කට විද්දලු. විදලා කටුව ගන්නකොට ડોක්ටර් ගෑණි මැරිලා වැටුණා. ડોක්ටර් තවත් හිරේ. ගෑණි වල දැම්ම. දෙන්න වෛද්‍යවරු උපාධිලාභී. අරුන්දා ડોක්ටර් වුණාට ඉගෙනගෙන නැහැ විද්‍යාව. බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ විද්‍යාවේ තියෙනවා ඕනෑම වස්තුවක් විනාශ වෙනවා. නැති වෙනවා. තියාගන්න බෑ කියලා. ඒ උත්තරීතර දර්ශනය දැක්කේ නැහැ. ඔය ඉස්කෝලේ යන ළමයිව දහම් පාසල් එවන්න නැතුව පන්ති අරින්නේ. විද්‍යා පන්ති. අර වාගේ උන් කරන්න තමයි. පොල් කඩන එකෙක් වුණා නම් කොච්චර වටිනවද? පොල් කඩන හොඳ මිනිහෙක්. ගොවිතැන් කරන හොඳ මිනිහෙක්. අපේ රටට කොච්චර වටිනවද? හොඳ කම්කරුවෙක්. අර ගීතයක කියන්නේ අජානී ස්කූතර තරංගා පුත වදිනා කුමාරියන් රාත වේගයෙන් ගියනුකනා බදායි දේ එසරි පුරවර සේකලනා ඒකේ කදිම කතාවක් කියන්නේ. යාළුවලා හිටු පොම්බතාව අතහැරලා දුප්පත් හින්දා වෙන එකෙක් යාළු කරගෙන ඒකම කසාද බඳලා මෝටර් සයිකලේ යනවලු. බලන්නකෝ අජානීය ස්කූටර තුරඟා පිට වදින. අස්සයා වාගේ මෝටර් සයිකලයක නැගලා මහත්තයාගේ බෙල්ලට උඩින් අත් දෙක දාලා කරෙන් බදාගෙන.
දැන් කෙල්ලන්ට කුලප්පුවක් තියෙනවා. මොහොඳුනා නොසන්ඩාල නැහැදිච්ච තිරච්ඡාන ගති තියෙන අම්මන්ඩිලා ඉන්නවා. පාර යන්න ගන්න දැන් අර වාහනයක් එළවන මිනිහගේ ඇඟේ ගොඩ වෙලා ගියා. බයිසිකලේ ඉඳගෙන යන්නේ අර දෙතරේ යනවා. ඒ යන්නේ ගමන් උද්දච්චකමට කර උස්සල දෙපැත්ත බල බල යනවා. පළවෙනි පෙම්වතා පාරයි හිටියලු. ඌ මේ දිහා බලාගෙන ඉඳලා තමයි කියන්නේ. මං කරපු කරුමක මහත මං පාරේ වැඩට වැටුණා. සල්ලි ඇති ඇත්තෝ කරපිට අරුන් යනවා. ඒත් මමයි හරි මිනිහා කියලා ඒ මිනිහා සතුටු වුණා. ඒ මිනිහා සතුටු වුණා ලෝකයේ ඇත්ත ගැන හිතන. තාවකාලික තෘප්තියෙන්ට වහල් වෙලා වස්තුන්ට වහල් වෙලා උඹ යන ගමන කෙටි කාලයයි කියලා කිව්වා. ඇත්ත කතාව. හැබැයි තුන්තුනි සත්‍ය ඉදිරියේ ජීවිතේ හරි ලස්සනයි. මම පැලක මහන්නේ කටු මැටි ගහලා පොල්ලතු බඳපු පැලක. ඒ පැලේ මම පොල්ලතු බඳලා තියෙනවා වහලෙට ගොඩ වෙලා මහන වෙලා ඉඳිලා. පොල්ලත්තක් බඳ ගන්නවත් එකෙක් නැහැ. ඒ ගමන මම පොල්ලතු බඳලා. වයෝවෘද්ධයි අපේ හාමුදුරුවෝ එතකොට. එක කාමරයයි තිබ්බේ. හාමුදුරුවෝ කාමරය ඇතුලේ නැදිනවා මම බూరు ඇඳක් දාලා ස්තූපේ නෙදා ගන්නවා. එහෙම හිටපු මම පන්සල් දෙකක් හැදුවා. හිඟා කන්න නැතු. මගෙන් සල්ලි මම කෝටියක් වියදම් කරලා දෙනවා දැන් ඉන්න තැනට. මගේ සල්ලි මගේ වැටුපයි දේශන ගාස්තු එකතු කරලා මම කෝටියක් වියදම් කරලා දැන් ඉන්න තැනට. අපේ රජී මල්ලිලා ගියා ඒකේ මේ සැරේ ගොඩනැගිල්ල විවෘත කරන්න. ඒකේ මම බුදු පිළිමයකට හදුවා. ලක්ෂ 76ක් විතර ගියා. මම එක පින් පත්‍රයක් අධ්‍යහුවේ නැහැ. එනම් ඉස්තරලා ආධාරේ ඉඳුවෙත් නැහැ. කවුරුවත් රැවට්ටුවේ නැහැ. හැබැයි මම හදුවා ලස්සන නිර්මාණයක්. මට තිබුණානේ වාහනයක් ගන්න. අර කොල්ලන්ගේ කැලිච්ච වෑන් එකේ බඩ ගන්න නැතුව අපූර්ව කාර් එකක් ඇවිල්ලා බහින්න තිබ්බා. හැබැයි මම දැස්සා නම් මට වඳි මම කාර් එකට වඳින්නේ නැහැ. පිස්සුම හැදිච්ච නාකි උපාසකම්මා කෙනෙක් යන්දොත් අර මොලේ ඇති එකෙක් වඳින්නේ නැහැ නේ මං ආපු කාර් එකට. බලාපන් 76 ලක්ෂයක් දුවදේව කියලා. වඳිද? වඳින්න. හැබැයි මං දැන් 76 ලක්ෂ වියදම් කරලා හදාපු බුද්ධ ප්‍රතිමාවයි ශාලාවයි ඇතුළට කවුරු ඇතුල් වුණත් දෑත එක්කොට පපුවේ තබා එහෙම නැත්නම් දණින් වැටි වැඳලාමයි යන්නේ. මේ සම්බුද්ධ ශාසනයේ තියෙන තාක්කල් මගේ සල්ලි පූජනීය වන්දනීය එන්න සතුටු වෙනවා. තුන්තුන් අපිට කරන්න තියෙන්නේ එච්චරයි. ඇතිවී නැතිවී යන ලෝකය යථාර්ථයක් පිළිස පාවිච්චි කළා නම් හරි වටිනවා. අපේ මේ ජීවිතයත් එහෙමයි අපේ ළඟ තියෙන වස්තුත් එහෙමයි. නොදී තියාගෙන හම්බ කරලා පොඩි දඟලා තියාගෙන අම්මට තාත්තටවත් කන්න නොදී දානයක් මානයක් නොදී නිකමලවාගෙන ඉඳලා මැරිලා යනවා. අපරාධ සියල්ලම දීලා යුතුයකම් ටික ඉටු කරලා හිස්සතින් මරුණත් කමක් නැහැ. හිස්සතින් මරුණාම යනකොට ගෙනියන්න බෑනේ මොකද? ඔයාලා මරණාධාර සමිතිය වල ඉන්නේ ඔය මැරෙන මිනිහා ගෙනිච්චුවා මොනවා. අදම තරමින් ඔයාලගේ සමිතියට කඹුරලා වුණා මැරුණේ. එවුන්දර ගෙනියන්න මොකක්ද දුන්නාද? දුන්නේ. අර රුපියල් 50000 දුන්නොත් හිටපු උන්ට. ඒකල එකෙන් භාගයක් මරණාධාර සමිතියෙන් ආපහු කෑවා. නෑ. 50000 දුන්නොත් ආපහු 25000ක් සමිතිය අය කනවා. නෑ කියලා බිතේ. ඔයාලගේ සමිතිය මේක. මහ පෙරේත අහිතුන්ටිකම සමිතිය. මරණාධාර සමිතිය. ඔයාලා හොදම සමිතිය කියලා කිව්වට මේ ලෝකයේ තියෙන පෙරේතම එක.
නැද්ද කියලා බලන්නකෝ. දැන් අප්පච්චි උදාහරණයක් ගත්තොත් අප්පච්චි දැන් සමිතියක සමාජිකයෙක් වෙන්න ඇති. ඔය සමිතියේ සල්ලි බැඳලා අප්පච්චි නාකි වෙලා එක තැන් වෙනවා. අප්පච්චිට අංශභාගය හැදුණා කියමුකෝ. අප්පච්චිට අංශභාගය ඇදලා අප්පච්චි ඇඳට වැටෙනවා. බිරින්දා ඉන්නවා නම් ඔවුන්දා යනවා ඊට පස්සේ සමිතියට. ඔවුන්දා සමිතියට ගිහිල්ලා දැන් අප්පච්චි නැති හින්දා සමාජිකත්වයේ වෙනුවෙන් අරුන්ද සල්ලි බඳිනවා. සමිතියට ගාණක් නැහැ. දැන් රම්බණ්ඩා වෙනුවෙන් රම්බණ්ඩාගේ හාමිනේ ඇවිල්ලා ඉන්නේ. එහෙනම් සමාජිකත්වයට එක දැම්ම සල්ලි ගත්තා යවුවා. අප්පච්චි ඇඳේ උඩු බැලියට. අවුරුදු 3ක් 4ක් එහෙම ඉඳලා අප්පච්චි මැරෙනවා. මැරිච්ච දාට අරුන් කුලප් වෙනවා. සමිතියේ කුලප් වෙනවා. භාණ්ඩාගාරිකයි ලේකම්ගේ සභාපති පොතුත් තරන් එනවා ගෙදර. ඇවිල්ලා අරුන්ගේ මේසයක් ඉල්ලගෙන දැන් මේ මහරජුරුවා ගමේ මහරජුරුවා වාගේ මේසයක් ඉල්ලාගෙන ගහක් යටින් තියාගෙන බලනවා පෙරලා හිග මුදල් තියනවාද මෙවුන් දැවිල්ලාද ඔක්කොම බලලා සල්ලි දෙනවා ගෙදරයි. අනේ අර කොල්ලෝ ඉතින් මල් ශාලාවට ගිහිල්ලා එක්කන් ඇවිල්ලා රුපියල් 25000ක් දීලා පෙට්ටියක් ගෙනල්ලා මෙවුන් දව තියනවා ඒක. තියලා ඉතිරි 25000ට සීනි තේ කොළ බුලත් පුවක් කුණු දුම් කොළ අරුවා මෙව්වා ගෙනල්ලා සීනි තේ කොළයි පිළිකන්නේ තියෙනවා. බුලත් පුවක් කුණු දුම් කොළ ඉස්සරහ තියෙනවා. සමිතියේ ඇවිල්ලා කණි රකින්න කියලා පිටිපස්සේ සීනි තේ කොළ ටිකක් දිය කොල්ලා දීලා ඉස්සරහ තිබුණු බුලත් පුවක් කුණු දුම් කොළත් කාලා මිදුලත් වපුරලා යනවා. ඒක හොඩි සමිතිය නෙමෙයිද? ඔකට බුදුහාමුදුරේ දේශනා කොට වදාළේ නම් ඒ වචනයෙන් බැලුවොත් හොඩි සමිතිය. මිනින්නේ එකතෙන් වෙලා ජීවත් වෙන කාලේ දුක් විඳින වෙලාවේ උදව් නැති සමිතියෙන් ඇති වැඩේ මොකද්ද? 25000 දීපංග දෙයක් ගන්න. ඉතින් 25000 වලදා ගන්න දෙන්නේ. අරුන්දා මැරෙන කම්ම ඉන්නවා. ඒක ලබාගියක් තමයි. හිතලා බලන්න සමහර සමාජිකව අවුරුදු 50 60 සල්ලි දීලා සමිතියට ශ්‍රම දාන ගානේ උන්දලා බඩ ගාන කරන්න පුළුවන් සමිතියේ කැම්පහන් ඔක්කොම කරනවා. අවසානයේ උන්දලාගේ අතපය වාරු නැතුව වටුනහන්වත් කෙලෙහි ගුණ නැත්තම් ඒ සමිතියේ මොකක්ද ඒක? අසීලාචාර සමිතියක් වෙලා. ඒක උසාවිය වාගේ. වැරදි හොය දඩ ගහන්න විතරයි තියෙන්නේ. එහින්දා පින්වතුනි ඇති වී නැති වී යන දි รา පත් වෙන මේ ශරීරයෙන් පළක් ඇති දේවල් කරන්න හොඳ උත්සාහයක යෙදෙන්න. සත්පුරුෂෝ වෙන්න උත්සාහයක යෙදෙන්න. අම්මා තාත්තා හොඳට අඳුර ගන්න. මරුණට පස්සේ කොච්චර තොරන් බැඳලා පොඩි දාලා මල් වඩන් තියලා සරසලා බල්පත්තු කරලා වල දැම්මත් ඇති වැඩක් නැහැ. ඉන්න කාලේ කන්න දෙන්න බැරි නම් ජීවත් වෙන කාලේ පුළුවන් තරම් සලකන්න. මරුණට පස්සේ ඇදගෙන ගිහිල්ලා වල දැම්මත් කමක් නැහැ. උන්දට සතුට තියෙන්නේ පින් සිද්ධ වෙන්නේ. ප්‍රාර්ථනා කරන්නේ ආශිර්වාද කරන්නේ බැරි කාලේ ඔබ බලයි කියලා. ඒ සතුට ලබා ගන්න අම්මා අප්පච්චි ළඟින් ඉන්නේ. ඒ තරම් උත්තරීතර හැකියාවක් නැති කෙනෙකු ගුණ ගන්න නොදන්නා ඔබ අර දෙකනේ කිරියුරා දීපයකට ණයයි. ಜಾති කඳුරාවි. අප්පච්චිගේ ශරීරයෙන් දිය වෙලා වැටිච්ච දහඩිය වලට ණයයි. ඔබ මව්පියෝ හැටියට දරුවන්ට කිරි පෙව්වත් කිරිවල වටිනාකම දන්නවයි කියලා මං හිතන්නේ. මේ අලුත් පන්නේ ඉන්න අම්මාවරු දරුවන්ට කිරි පෙවනවා. හැබැයි මිනිහට කිරි පෙවපු අම්මට ගසනවා. මේ මෙතන ඉන්න නාකි අම්මලා හිතලා බලන්නකෝ. ඔයාලගේ ලේලිලා කී දෙනෙක් තරහද කියලා. ලේලිලා හිතලා බලන්නකෝ නන්දම්මලා කී දෙනෙක් තරහද කියලා. පිරිමි හිතලා බලන්නකෝ ඔබේ අම්මට ඔබ යුතුයකම් ටික ඉෂ්ට කරනවාද කියලා. නෝනත් එක්ක එකතු වෙලා.
හදවතින් අහන්න මම මේ කියන කතා. හදවතින් අහලා අද රෑ තීරණය කරන්න බලන්න හාමුදුරුවෝ කිව්වා මෙහෙම එකක්. ඇත්තටම මම මිනිහෙක්ද? ඇත්තටම මම පිරිමියෙක්ද? ඇත්තටම මම දුවක්ද? කියලා හොඳට හිතලා බලන්න. නෑ ඔබ සතෙක් වගේ පෙනේ ඔබට. තිරිසනෙක් වගේ පෙනේ. මව්පියෝ අඳුරන්නේ නැති. ඒ නිසා අවබෝධයෙන් යුක්තව ජීවිතය දිහා බලලා මේ දි รา පත් වෙන ලෝකයට වහල් වෙලා පෙරේතකමට අල්ලා බදාගෙන කණ්ඩෝට්ටු වෙන්නේ නැතුව මේ මනුස්ස ලෝකයට යුතුයකම් ඉටු කරන්න හොයන සියල්ලම නැති වී යන බැරි. හා සංයෝගා වියෝගන්ත සියලුම බැඳීම් කැඩීමෙන් වෙනස් වේ. හා සංයෝගා වියෝගන්ත හැම බැඳීමක්ම වියෝගයකින් කෙලවර වේ. දුකකින් කෙලවර වේ. වේදනාවකින් කෙලවර වේ. ඇත්තම හැම බැඳීමක්ම කැඩෙනවා. කැඩෙන දවසට වේදනාවක් ඇති වෙනවා. ඒක තමයි ස්වභාවය. නමුත් අපිට තේරෙන්නේ නැහැ. පරණ බැඳීම් අතහැර අලුත් බැඳීම් වලද කැමති වෙනවා. අලුත් බැඳීමත් පරණ වෙනවා. හැම එකක්ම නැති වෙනවා. ඒ වගේම ওই බැඳෙන එකේ වේදනාවකුත් තියෙනවා. මට මතකයි රත්නමාලී චෛත්‍ය රාජානන් වහන්සේ අභියස පල්ලේගම හේමරතන නායක මහින්පාණන් වහන්සේ ලියපු ගීතයක් තියෙනවා. අතීතය සුවිනයක් පමණයි සදා සුවඳක් එදා සෙනෙහි නොබැඳුනා අරකමයි කියලා කියනවා. හා සංයෝග වියෝගන්ත හැම සංයෝගයක්ම දුකකින් කෙලවර වේ. ඒ වගේම හැම බැඳීමක්ම ඇති වෙච්ච නිසා තමයි මේ වියෝගය බැඳීම නැත්නම් ඔබට දුකක් නැහැ. දැන් මට නෑ මම අද මෙහෙම බුදිය ගත්තා. ඒක ප්‍රශ්න නැහැ. ඇයි දැන් රාජී මල්ලි මෙහෙම බුදිය ගත්තොත් මට ගෙදර යන්න හම් වෙන්නේ. අරුන් දහනේ වද උත්තර දෙන්න ගියපුවාම එකක් නෙමෙයි. පන්සියකෝ දීපි. ඊමණින් බාහන ළමයා වුණා එහෙම යාළුවෙක් ගෙදර බුදිය ගත්තා. මොකද යාළුවා ඊට පස්සේ යාළුවා ගියාම ඒ ගෙදර කවුද ඉන්නේ? එයායි එයාගේ නෝනායි එයාගේ නංගි අම්මයි නංගි බැඳලා ඉන්නේ නෑ ඔබේ පුටි කන කම්මන. ඊට පස්සේ අර බැඳීම කරන කොටගෙන ගෑණි වේදනාවටපත් වෙනවා, මිනිහත් වේදනාවටපත් වෙනවා. හැම බැඳීමක්ම පුතේ කෙලවර වෙන්නේ ඔබේ. අපි කියමුකෝ ජෝඩුව සතුටින්ම හිටියා කියලා. සතුටින්ම ඉඳලා නාකි වෙලා ප්‍රීතියෙන් ඉන්නවා. මම ගමනේ කාගමන අපේ නන්දා කෙනෙකුයි මාමා කෙනෙකුයි හිටියේ. හොඳටම වයෝවෘද්ධ මාමන්ට අංශභාගය හැදිලා අවුරුදු 8ක් හිටියා. අයියා යුද මුදාවේ හිටපු හින්දා අයියා ගොඩාක් උපස්ථාන කරා. එවුන්දා ලෙඩ වෙනකොට හිටියා වාගේ 3 ගුණයක් විතර මහත් වුණා. එක තැන ඉඳගෙන කාලා අර අම්මටයි අක්කන්ටයි දෙන්නට උස්සන්න පෙරලන්න බෑ. අයියා එන්න මොන්න නාවන්න. ඒ අම්මා කලේ උණු වතුර උණු කරගෙන ඇවිල්ලා ඩිටෝල් දාලා වතුරට රෙදි කෑල්ලක් ඔබෝබා චූටි කිරිසත් එක්ක නාවනවා වාගේ මේ අධිගෑරෑර මේ වගේ නැමිච්ච තැන් හිටන් හොඳට පිහලාලා හොඳට නාවනවා. බේබි සබන් ගාලා නාවලා වරුවක්ම එඳා ඒ වැඩේ කරන්නේ. තෙතමාතු කරලා උන්දගේ ක්‍රීම් ගාලා හොඳට ලස්සනට හදලා මදුරු දාලා කොත්ත වටේට තියලා ඉන්නේ. බේබි කාමරයකට යනවා වගේම සුවඳ අර කාමරේ.
කිසි දුගන් දක්වන්න. වැසිකිලියන් ඕන කිව්වොත් අර ඝන ඉටිකොල කපලා ගෙන තියාගෙන යන්නේ. ඒ ඉටිකොලේ ගෙනල්ලා තියලා ඔක්කොම රෙදි පිළි අයින් කරලා දැන් හරි අප්පච්චි කියලා කියනවා. අප්පච්චි කියලා කිව්වේ ස්වාමියා. හරි අප්පච්චි කියලා කිව්වම මල් පහ කරාම ආරම්භ පිටකනවා. මුත්‍රා කරන්න ඕන වුණාමත් ඒකට අයියන්දි භාජන ගෙනත් දීලා තිබ්බා. ඒ අප්පච්චි කියනවා. ඊට පස්සේ මුත්‍රා භාජනය ගෙනල්ලා ඒවල හරි ගස්සලා හරි අප්පච්චි දැන් කියලා කියනවා. එතකොට මුත්‍රා කළාම ගිහින් දානවා. පුදුම ආදරෙන් හිටපු ගෝඩුවා. එක දවසක් ඒ අයියා ඇවිල්ලා වේලා අම්මා මල් කඩාගෙන ඇවිල්ලා අප්පච්චිටත් අනුමෝදන් කරලා මල් තියලා වඳිනවා. ගාථා කියලා ඔක්කොම කරලා ඇවිල්ලා අප්පච්චිට දන ගහලා වැන්දල්. ඒ වෙලාවේ අප්පච්චි ඔළුව අත ගාලා මගේ අම්මා මොනවද හැමදාම ඉතින් ප්‍රාර්ථනා කරන් කියලා වුණා. ඒ ගමනේ අම්මා විහිළුවට කිව්වලු ලබන ආත්මෙමත් මගේ අප්පච්චිම මට හම්බෙන්න කියලා මම පතන්න කියලා කිව්වා. ඒ ගමනේ අප්පච්චිට ආපු ප්‍රීතිය අත් දෙකෙන්ම අල්ලගෙන මම හැමදාම ප්‍රාර්ථනා කරනවා මගේ අම්මා මට ලැබෙන්න කියලා. මරිච්ච දවසේ පුතුම ඇවිල්ලා කියනවා. එවුන්ද මැරෙයි කියලා හිටියේ අප්පච්චි මැරිච්ච දවසේ ඒ තරම් වේදනාවක්. පපුව කල්ලා මැරෙන්න තරම්. පුංචි කාලේ ඉඳලා අයියන්ගෙට මතකයිලු කවදාවත් හිත රිදෙන්නවත් වචනයක් කියලා නැතුව ඇතිලු. පින්වන්ත ජෝඩුවා. දැන් මේ අයියන්ගේ දැඟලා ඉන්නේ මගේ අක්කන්ගේ. මගේ අක්කන්ගේ ඒ අයියන්ගේ දෙන්නත් ඒ වගේ තමයි. හරි පින්වන්තයි. මම දවසක් අක්කන්ගේට කතා කරලා කිව්වා ඔය මිනිහා එක්ක ඉන්න බැරි නම් උඹටයි ඉන්ද්‍රයෙක් නෑ ලෝකේ කියලා. ඒ තරම් ලස්සන චරිතයක් විදහමුලාවේ හිටියාට මොකද ගොරහැලි සමහර විදහමුලාවේ අය ඉන්නවානේ ආනීකේ වාගේ ගෙදරක් තියෙනවා. එයාට සැලුට් ගහන්න ඕන. ඌලා ගෙනල්ලා ඉවරලා කෑම ඇරලා ගහලා තියන්න ඕන වෙනම මේසෙ. ඒක හදලා ගෙනිහිල්ලා ඇඳට දෙන්න ඕන පුද්දලා. පැමිණිලා කාව පොලිසියට ගල් නෑ. මේක එක්ක බෑ මිනිස්සු ජීවත් වෙන්න කියලා කිව්වා. ආමීක කියලා කියන්නේ ආගේ රස්සාව. ගෙදරට ආපුවාම අරුන්දල්. දරුපැටලිය තාත්තා. එතන ඒ භූමිකාව රංගපාන්න දෙපා. අතන අනදෙන නිලද හරියයි. මෙතනත් අනදෙන නිලද හරියයි. එතකොට ගැට්ට නෑ. ඒක තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනේ. හැබැයි පිටුතුනේ මොන තරම් ආදරෙන් හිටියත් ඒ ආදරේ තරමටම වේදනාවක් වැඩි. එනින්ද බුදුහාමුදුරුවෝ අනුදැන් වදාලා අෂ්ටලෝක ධර්මයට අනුව ලෝකේ දිහා බලන්න කියලා. ලාභ අලාභ යස යස නින්දා ප්‍රශංසා සැප දුක. මේවා අපිට උරුම ධර්ම. සැපක් තිබුණොත් දුකකුත් තියෙනවා. ඒක තමයි ලාභයක් තිබ්බොත් පාඩුත් වෙනවා. ඒක විඳ ගන්න ඕනේ. ඒක විඳ ගන්න බැරි නම් කම්පා වෙනවා. ඒක නෙවෙයි සිය දිනසා ගන්න කොල්ලෝ. ඥාන ළමයි පුරුදු ළමයි සිය දිනසා ගන්නවා. මට මතකයි අමරදේව සර්ම කියනවා යාළු වෙලා හිටපු පෙම්වතිය එයා වටහරලා වෙන කොල්ලෙක්ව කසාද බැඳගෙන යනවා ගේ දොරකඩින්. පළවෙනි පෙම්වතා දකින්නවා මේක. දොරකට වෙලා බලාගෙන ඉඳලා කොල්ලා කියනවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා. කාටද කියන්න පුළුවන් මේ සිල් ගන්න අම්මා කෙනෙකුටවත් බෑනේ එහෙම කියන්න. ලේලි බණිද්දි සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියනවාද? මරණවා මිසක් ලේලිව. කොල්ලත් එක්ක පන්නනවා මිසක් ගෙදරින්. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා උන්ද එළියට බහින්නේ. මන් දන්නවා. ඒ තරම් නපුරුව. ඇයි ආදරේ මතම මේන්නේ? මෝඩ ආදරේ මත.
එනිසා බුදුහාමුදුරුවෝ දැන වදාලා ඥානාන්විතව මෙතරණ ලෝකේ ගැන හිතලා ඇති වී නැති වී යාම ස්වභාවිකයි. එනිසා මාත්ඵල යුතුයි කියලා හිතන්නේ. ආදරය කලින් තියාගන්න එපා. එහෙම සින්දුවක තියෙන නෙළුම් මල් පොකුරක් වාගේ මම ඔයාට පූජා කරපු ආදරය හරි සුවඳයි ලස්සනයි මට සිනිතුයි පිරිසිදුයි. එච්චර පවිත්‍ර වූ ආදරයක් පූජා කරලා ඔයා ඒක දැක්කේ නැතුව ඒකට පයින් ගහලා ඔයාට හොඳයි කියලා හිතෙච්ච කෙනෙක් ඒක අද කසාද බඳලා දීගෙන මං තරහන්නේ උඹලා දෙන්නට කවදාවත් දුකක් නෙවේවා සතක් නෙවේවා කඳුලක් නෙවේවා මරණය දක්වාම යුග ජීවිතය මැණික් ගලපී කරන ලද පහනක් වාගේ ආලෝකමත් වේවා යසයිසුරින් පිරුණු යුග ජීවිතයේ නිමාව දකින්නට වරම් ලැබේවා. උඹ හරි ලස්සනයි වෙනදාට වඩා මම ඔබට හරි ආදරේ කියලා මේ සින්දුවේ කියන්නේ. යන්න යන්නේ කියන්නේ අතෑරලා. කිව්වහකිද ඇත්තටම හෘද සාන්තියට එකඟව මම හදි කිව්වහකිද. ඉවසීම අනන්තට තිබ්බත් උඹට ඒක මම හොඳට දන්නවා. පබාටයි මොනටයි කියන ආදරෙත් එක්ක මං දන්නවා බෑ කියලා මේක දරා ගන්න. හැබැයි අර කොල්ලා කියනවා ලස්සනට මේක කරණීය මෙත්ත සූත්‍රය වගේමයි මට දැනෙන්නේ. කරණීය මනිත කුසලේන යන්තං සංසම්පදන්ති සමිච්ඡ සක්ඛෝ සංසංසංසෝච සුධරෝහරේ විපෝච සල්ලෝලෝකේති සංසංසයෝ ආදරය කරමින් මේ සූත්‍රයේ කියන ඍජු බව මුදු බව ආදී ගුණ ධර්මයන් පෝෂණය කළොත් සියලු සත්වයෝම සෞභාග්‍යයෙන් සුවපත් ජීවත් වෙනවා කියලා මේ සූත්‍රයේ කියන්නේ. ඒකම අර ගීතයේ තියෙනවා. එහිලා නොසලී බලාගෙන අර යන්න යන මිනිසයාට මෛත්‍රිය කරන්න පුළුවන් නම් ඒක තමයි සැබෑම ආදරය. නිවන් දක්නට පුළුවන් ආදරය. ඒ නිසා ඔබ යථාර්ථයට ආදරය කරන්න. බෞද්ධ දර්ශනයට ආදරය කරන්න. ඒ මත ජීවිතය හදන්න. පුහු දිරාපත් වෙන මේ ලෝකයට ආදරය කරලා ඒ මත කැඩෙන දවසේ අඬා වැටෙන්න එපා.
වෙලාව ඉවර හින්දා ධර්මානුශාසනාව නිමා කරන්න අවසාන කාරණය මම කියනවා විනාඩි 2-3කට. ඒ අතර කාලේ පිරිකර අනුමෝදන් කරලා නිමා කරන්න කියලා මම කියනවා. කාලය ඉතුරු කරගන්න අවැසි මට යෑමට වගේම හෙටත් මේ මාගේම කාර්යභාරයකට දුර යාමට ඇති බැවි. පින්වතුනි මම අවසානයේට කිව්වේ මතන්තා සජීවක සියලු ජීවයන් මරණයෙන් කෙලවරයි. සියලු ජීවයන් මරණයෙන් කෙලවරයි. මේ ගම පුරාණ ගමක් වෙන්න ඇති කියලා මං හිතනවා. අත්ත මුත්ත නත්ත පනත්ත කිත්ත කිරිකිත්ත මීමුත්ත ආදී පරම්පරානුගත නෑයෝ ජීවත් වෙච්චි ගමක් මේක. හැබැයි දැන් මෙතන ඉන්න ගැටවර වයසේ දරුවෙක් අරගෙන තරුණ දරුවෙක් අරගෙන ඒ තරුණ දරුවාගෙන් ගැටවර දරුවාගෙන් ඇහුවොත් පුතේ තාත්තගේ නම මොකද්ද? අම්මගේ නම මොකද්ද කියයි. ආච්චිගේ නම මොකද්ද? සීයාගේ නම මොකද්ද කියලා ඇහුවොත් දන්නේ නැහැ. ඒ තරම්වත් ඉතිහාසයක් දන්නේ නැහැ. මිනිස්සු නිහිදන් උනන්නේ අපේ ජීවිතයට ජීවත් වෙන්න ඉඩ හදලා. ඒ වගේම අපි ජීවත් විය යුත්තේ මතු පරම්පරාවකට ඉඩ තියලා. අපිත් මැරෙනවා. මැරෙන දවස වෙනකොට මතු පරම්පරාවකට ඉඩ තියලා මැරෙන්න ඕනේ. පින්නතුනි මැරෙන මොහොත වෙනකොට අමරණීයව මැරෙන්න පුළුවන් නම් හොඳයි. බලන්නකෝ ශාන්තිනායක අමාමෑණී ලෞතුරා බුදුරජාණන් වහන්සේ වසර 2500 ගණනාවකටත් එහාදී ඉන්දියාවේ අපේ රටේ නෙවෙයි ඉන්දියාවේ ඉපදිලා ඉන්දියාවෙන් ඉගෙනගෙන ඉන්දියාවෙන් උපාධිය අරගෙන ඉන්දියාවේ පිරිනිවන් පෑවා. උන්වහන්සේ ලබාගත් උපාධිය බුද්ධත්වය. ඒ බුද්ධිය යථාර්ථය ලෝකෙට කිව්වා. ඒ හරහා ගොඩනැගුණු මිනිසුන් පාපයෙන් තොරව පිනට බරව කුසල් වලින් පිරුණු මිනිස්සු උන්වහන්සේගේ නාමයට ගරු කරන්න පටන් ගත්තා. උන්වහන්සේගේ රූපයට ගරු කරන්න පටන් ගත්තා. උන්වහන්සේ වෙනුවෙන් සංකේත හදාගෙන වන්දනමානන කරන්න පටන් ගත්තා. උන්වහන්සේගේ පුත්‍රයන් වහන්සේලා වන හාමුදුරුවරුන්ට ගරු කරනවා. බලන්නකෝ ශාස්ත්‍රූවරයන් වහන්සේ කළ සේවාව අමරණීයයි. මේ මිහි මඩල තියෙන තාක්කල් මේ ලෝ මිනිස්සු සිටින තාක්කල් ලෞතුරා බුදුහාඳුරුවන්ට වඳිනවා. මේ ගමේ හැලඹවැව ජීවත් වෙලා එහෙම මැරිලා වන්දනා ලබන කී දෙනෙක් ඉන්නවද? මුතු මැණිකලා, හීන් මැණිකලා, කිරි මැණිකලා, සම්බන්දලා, කිරි බන්දලා, හේරත් බන්දලා කී දෙනෙක් ඉන්නවද ඉතුරු වෙලා? අතීතයේ මැරිලා කවුද ස්මාරකයක් හදාගෙන වඳිනවද නෑ? සම්බන්දගේ ස්මාරකයට වඳින්නේ කියලා. නෑ එහෙම වඳින්නේ සෝංකානත් තැම්පත් කරන්න ඇති ගෙනහිල්ලා ඒක උඩ ඉඳගෙන පහරලා යනවා අපි. ඒවට වන්දනා කරන්නේ කැලෑ වැදිලා නමින් තියා බුදුවට. පින්නතුනි නම තියන්න මේ වාගේ ශාන්තිනායකයන් වහන්සේ ඉතියෙන් මැටියෙන් රණින් විදියෙන් මාණික්කෙන් වාත්තු කොට තබා ධන ගහලා වඳිනවා. සේවාවට උත්තම ගුණයට තාත්තා කෙනෙක් වුණත් ඒ වාගේ උත්තම ගුණ තියෙන පරම්පරානුගානක් ඒ පියසෙනියසට වඳි දුටුගැමුණු මහ නරේන්ද්‍රයෝ අපි තව සමරනවා. පරාක්‍රම බාහු නරේන්ද්‍රයෝ අපි සමරනවා. අග්ගෝ රජුන් අපි සමරනවා. මහසෙන් මහ නිරින්දුන් අපි සමරනවා. දාචසේන මහා යතිවර නිරන්දානන් අපි සමරනවා. ඔවුන් කළ සේවාවන් තුන්තුනි ජීවත් වෙලා නියදෙන්නට කලින් හොඳ මිනිස්සුෙකු ලෙස නියදුනොත් දේවත්වයලා සලකාවි. කතරගම දෙවියෝ කියන්නේ කන්ද කුමාරයා.
හොඳ වැඩ කරලා මැරිච්ච හින්දා දේවත්වයෙන් පුදන. පුල්ලයාරේ කියලා කියන්නේ පුල්ලයාර කුමාරයා. අපිත් පිළිම හදාගෙන වන්දනමානන කරනවා. හැබැයි දෙමළ කන්ද කුමාර දෙමළ, පුල්ලයාර කුමාර දෙමළ. ඒ වුණාට දෙමළද සිංහලද මුස්ලිම්ද කියලා ભેදයක් නැහැ, වන්දනා කරනවා. චරිතයේ තිබිච්ච ගුණ මහසෙන් මහ නිරුදුන නින්නේරි දෙවියන් හැටියට පුදන. බුදුගමඩු මහ නරේන්ද්‍රයා දෙවියන් හැටියට පුදන. කලාවැව තනි දාජසේනයන් සමරන. කලාවැවේ ඉංජිනේරුවා වූ බර්ණ ගල්වඩුවා සමරන. කලාවැවේ දියඹේ මුරකරුවා, වැවේ මුරකරුවා, කඩවර කියලා අපි සමරන. මේ සියලු දෙනාම සමරන්නේ කළ සේවයත් එක්ක, ජීවත් වෙච්ච පින්වන්ත චරිතයත් එක්ක. එහෙනම් සත්පුරුෂ ඔබ හැම දෙනාම ඉපදී පැවති මරණය වැළඳ ගන්නා බැවින් මේ රටට පින්බර අම්මා කෙනෙකු ලෙස, සත්පුරුෂ තාත්තා කෙනෙකු ලෙස, වීරෝදාර සෙන්පතියෙකු ලෙස, හොඳ දුවෙක් හොඳ පුතෙක් හැටියට රටට වටිනා හෙළ බොදු සත්පුරුෂ මිනිසෙකු ලෙස සේවයකට මිය දෙන්නට මහන්සි ගන්න. ඔබ අමරණීයයි කියලා කියන්නේ ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති උත්තරීතර අජරාමර සංඛ්‍යාත අමා මහ නිවන. එනිසා ඔබ හැම දෙනාටම ලෞතර අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ බෙලෙන් ජාති ජරා ව්‍යාධි මරණ කියන ධර්මතාවයන් අවබෝධ කරගෙන මේ සමාජ ජීවිතය අපිට ලැබිච්ච මිනිස් ජීවිතය උතුම් විදිහට ගෙවාණිය කරන්නට මේ දහම් කරුණු ප්‍රයෝගී කරගන්න. ඔබේ ගෙදර ජීවිතය ලස්සන කරන්න. හොඳ අඹුවෙක් වෙන්න, හොඳ සැමියෙක් වෙන්න. දෙදෙනාට වංචා කරන්න එපා. කුවකකම් කරන්න එපා. සල්ලාලකම් කරන්න එපා. කවදාවත් ලෝකේ හංගන්න බෑ. වරදක්. ඒකට දඬුවම් විඳින්නම වෙනවා. ස්වකීය ආත්මයටත් එවැගේම සමාජයට. ඒ වරද එලි දකින්න දවසේ ඔබ විතරක් නෙමෙයි පරම්පරාවම විනාශ වෙලා යනවා. එහෙනම් වරදෙන් අත මුදවාලන අදහසින්, ඔබ නිවැරදි මිනිසෙකු කරන අදහසින්, ඔබ වෙනස් කරන අදහසින් මා මෙතෙක් වේලා මේ දහම් කාරණා ටික දේශනා කොට වදාළා. ඒ උතුම් ධර්මයේ උත්තරීතර ආනිසංස බලයෙන් ලෞතර අමාමෑණී බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සදා සුන්දර අමානිමන සනසීම ලබන්නට ලොකු කුඩා පින්වන්ත හැම දිනකටම වේවා වෙත්වා වෙනවා කියලා සහාය කියලා ප්‍රාර්ථනා කරමු. सचित परियोजतनं एकं बुद्धानुशासनं खमटवसी Dewa
මහිද්దికා පුඤ්ඤං පඤ්ඤං